ගානවල කියන මේම ස්කන්ධේ නොසලකාරයගේ දුනුතරාදී දෙකක් එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා මේම දුනුතරාදියකුයි ඒකටම තවත් දුනුතරාදියක් මම ඔයාලට තීරි කරාදී දුනුතරාදිය ගැන කරලා ඇති මේකට එල්ලලා තියෙනවා කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් එතන ඔයාලට කියන්නේ මෙයාලට ස්කන්ධයක් නැහැනේ මෙයාලගේ ස්කන්ධේ නොසලකාරයකින් දොරහානේ එල්ලා ඇත්තේ රූපේ පෙන්වන පරිදි මෙම අවස්ථාව සඳහා සත්‍ය වන්නේ පහක් දැක්කෙන කුමන ප්‍රකාශ කියලා ගන්න. ඒතර ඔයාලා හැමලේ මතක තියාගන්න දුනතර ආදියක් වෙන්නම පාඨාංක වෙන්නේ දුනතර ආදී කොක්කමද තියෙන අගේ. හරි කොක්කේ ආදී තමයි ගන්න ඕනේ. එතන මෙතන ආතතියක් තියෙනවානේ. මෙතනින් බර තියෙනවා පල්ලෙහාට. එතකොට නිව්ටන් නම් 100ක්. එතන මේකේ T සමාන වෙන්නේ 100යි නිව්ටන් වලට. එතන හැම වෙලේම වෙන T 100යි කියලා කියන්නේ මේකේ අගය 10යි කිලෝග්‍රෑම්. එහෙනම් මෙයා පෙන්නන්නේ කිලෝග්‍රෑම් 10ක්. මෙයාට ස්කන්ධයකුත් නැහැ. මෙයාට ස්කන්ධයක් නැති නිසා මෙයා පෙන්නන්නේ කිලෝග්‍රෑම් 10ක්. මේක ශ්‍රේණිගත සම්බන්ධයක්. ඒ නිසා මේ අගය තමයි දෙන්නම් පෙන්නන්නේ. හරිද? එතන පහලින් ඔයාලා උත්තරේ නම් එන්නේ එතකොට එක් දුනතර ආදී පාඨාංකය 10යි කිලෝග්‍රෑම් කියන එකනේ. උත්තරේ 2 ඒ ගාන ගායේ මේ ටික ලියා ගන්න. දුනුතරාදි සම්බන්ධ ගැටලුවලදී තරාදි පාඨාංකය මගින් දැක්වෙනුවේ දුනුතරාදියේ තරාදි කොක්ක මත සම්බන්ධ වී ඇති කොටසේ ආතතිය වේ. ඒ නිසා පෙන්නනාගේ 10යි. එතකොට හිතන්න දැන් මේ දුනුතරාදී ස්කන්ධයක් තිබුණා කියලා. මේ පහළ දුනුතරාදී ස්කන්ධයක් තිබ්බත් එයා පෙන්නන පාඨාංක කිලෝග්‍රෑම් 10යි. හැබැයි ඒතර ඉහළ තරාදී පෙන්නන පාඨාංකය වෙනස් වෙනවා. දැන් පහළ තරාදී ස්කන්ධයක් තිබිලා උඩ තරාදී ස්කන්ධයක් තිබුණ නැත්නම් හරිද? පහළ තරාදී පෙන්නන පාඨාංකය 10යි. ඒතර ඉහළ තරාදී පෙන්නන පාඨාංකය වෙන්නේ 10ට මේ දුනතර ආදී පාඨාංක එකතු වෙනවා. එහෙම තිබුණා නම් හරි මේ ගානේ එහෙම නැහැ. ඔක සහැල්ලු කියලානේ කියන්නේ. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ 2. ඒක හැම වෙලේම මතක තියාගන්න දුනතර ආදීක නියම මේ ගැටලුව තමයි හැම වෙලේම කොක්ක පෙන්වන පාඨ කොක්කට සම්බන්ධාගිය තමයි පෙන්වන පාඨ. දැන් මේවා ශ්‍රේණිගත ඉන්න දෙන්නම පෙන්වන එකම පාඨාංකයක් අනිත් කාර්යය තමයි මේගොල්ලන් ස්කන්ධයක් නැති එක. හරි? right දෙවෙනි එක බලන්නකෝ. දෙවෙනි කේවල කියනවා ඒකතල බල පද්ධතියක් දෘඩ වස්තුවක් මත ක්‍රියා කරනවලු වස්තුව මත ඇති එක්තරා ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බල ගූර්ණයේ ශුන්‍ය වේ නම් පහ සඳහන් ප්‍රකාර සලකා බලන්න කියලා තියෙනවා. ඔකේ තීරක ඉස්සලා මතක් කරගන්න. එතකොට දෘඩ වස්තුවක් මත සංප්‍රයුක්ත ශුන්‍ය කියලා කියන්නේ එක්තරා ලක්ෂයක් වටානේ. එතන මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් මොනවා හරි අපි වස්තුවක් මෙහෙම තියෙනකොට දැන් මේක හිතන්නකො බල ගොඩක් ඔය එක එක පැති වල මෙහෙම ක්‍රියා කරනවා. මොන බල ක්‍රියා කරනවානේ. එහෙම බල ක්‍රියා කරනකොට එක එක දිශාවලට දැන් ඕකට සංප්‍රයුක්තයක් තියෙනවානේ. අපි හිතමුකෝ මේකේ සංප්‍රයුක්ත අපි නිකන් හිතමු මෙහෙම තියෙන කියලා මේ පැත්තට සංප්‍රයුක්තය තියෙනවා. R කියලා. හරි? එතකොට දැන් මේ සංප්‍රයුක්තයේ කොහේ ලක්ෂයක් කට හරි ගූර්ණ ගත්තොත් ගූර්ණ වල එකතු බිඳුවක් වෙනවා. ඒ සංප්‍රයුක්තයේ ක්‍රියා කරන රේඛාව දිගේ කොහේ හරි ලක්ෂයක් කට ගූර්ණ ගත්තොත් ගූර්ණේ බිඳුවක් වෙනවා. එතකොට වස්තුවක් සමතුලිත වෙන්න නම් හරිද? සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න ඕනේ.
R බිඳුවක් එන්න ඕනේ දෙවෙනි එක තමයි ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවක් එන්න ඕනේ. මේක වැදගත් නේද? ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය ශුන්‍ය වෙන්න ඕනේ. ඔය අවස්ථා දෙක සම්පූර්ණ කරනවා නම් අපිට කියන්න පුළුවන් වස්තුවක් සමතුලිතතාවයේ තියෙනවා කියලා. මෙතන කියන්නේ ඒකතල බල පද්ධතියක් දෘಢ වස්තුවක් මත ක්‍රියා කරනවා වස්තුව මත ඇති එක්තරා ලක්ෂයක් වටා. ඔතන එක්තරාට ඉරක් ඇඳ ගන්නකො එක්තරා ලක්ෂයක් වටා තමයි සංප්‍රයුක්ත බල ගූර්ණය ශුන්‍ය වෙන්නේ. එතන ප්‍රකාශ ටිකක් දීලා තියෙනවා වස්තුව මත ඇති වෙනත් ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බල ගූර්ණය සමේතම ශුන්‍ය. එහෙම කියන්න බෑ. එක්තරා ලක්ෂයක් වටා කියලා විතරනේ තියෙන්නේ. දැන් ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය බිඳුවයි කිව්වොත් එතන ගැටලුවක් නැහැ. එතන එක්තරා ලක්ෂයක් කියන මේ එක්තරා ලක්ෂය මේ රේඛායක වලට එන්නත් පුළුවන්. එතන වෙනත් ඕනම ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවයි කියලා කියන්න අපිට බෑ. ඒ නිසා පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එකේ කියනවා වස්තුව සමතුලිතතාවයේ පැවතිය යුතුය. දැන් මම කියවනේ වස්තුවක් සමතුලිත වෙන්න නම් සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕනම ලක්ෂයක් වටා සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්නත් ඕනේ. ඕනම ලක්ෂයක් වටා පූර්ණ බිඳුවක් වෙන්නත්. ශුන්‍ය වෙන්නත් ඕනේ. එතන මෙතන මේ වස්තුව අපිට සමතුලිතතාවයේ තියෙනවා කියලා කියන්න බෑ. තුන්වෙනි එක තමයි වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය ශුන්‍ය වේ යුතුයි. එහෙම කියන්නත් බෑ. සංප්‍රයුක්ත බලය ශුන්‍යයි කියලා කියන්න බෑ පූර්ණ බිඳුව උනාට. ඒ නිසා ඕකේ උත්තරේ වෙන්නේ පළවෙනි එක. A B හා C කියන සියල්ලම අසත්‍යයි. හරි පහලින් මේව ලියා ගන්න ගානට යටින් හරි පහලින් ලියන්න මෙම ගැටලුවේ ශුන්‍ය බව දී ඇත්තේ මෙම ගැටලුවේ ශුන්‍ය බව දී ඇත්තේ සංප්‍රයුක්ත බලය නොව වස්තුව මත ඇති එක්තරා ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බලය නොව වස්තුව මත ඇති එක්තරා ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණයයි. එක්තරා ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණයයි. එක්තරා ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණයයි. ඊට පාලෙල්ල යන සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වීම ක්‍රම දෙකකට සිදුවිය හැකියි. සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වීම ක්‍රම දෙකකට සිදුවිය හැකියි. ඒක කියන්නේ එක තමයි සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වීම. ඇත්තටම සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වෙන්න පුළුවන්. දෙවෙනි එක ලියන්න සංප්‍රයුක්ත බලය ශුන්‍ය නොවි එම සංප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාව මත සංප්‍රයුක්ත බලය ශුන්‍ය නොවි එම සංප්‍රයුක්ත බලයේ ක්‍රියාරේඛාව මත ගූර්ණ ගන්නා ලද ලක්ෂය පැවතීම. එහෙම වුණොත් එහෙම ඒ සංප්‍රයුක්ත ගූර්ණය ශුන්‍ය වෙන්න පුළුවන්. හරි. හරියට පහලින් ඔයාලා ලකුණක් දාලා ලියා ගන්න. මේක ඔය තීරි මතක් කරගන්න. මොකද බල සමතුලිතතාව ගොඩක් අයට ප්‍රශ්න ගොඩයි. ඔය බයෝ කරන විශේෂයෙන් හදා ගන්න බැරි ගොඩක් ප්‍රශ්න තියෙනවා නිසා මම මතක් කරලා දෙන්නම්. යටින් ලියන්න වෙනම ඔයාලා බල පද්ධතියක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම් හරි බල පද්ධතියක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම් එක ලියන්න
संप्रयुक्ते शून्य वेति संप्रयुक्ते शून्य वेति लेकिन संप्रयुक्त බලයක් තියෙන්න බෑ संप्रयुक्ते शून्य वेति එතකොට සංප්‍රයුක්තේ ශුන්‍යයි කියලා කියනවා මෙහෙමත් ලියා ගන්න. r සමානයි බිඳුවක් සංප්‍රයුක්තේ r නම් r සමානයි බිඳුවක් වෙන්න ඕනේ. එතකොට ඕකම අපිට තව විස්තර කරලා ලියා ගන්න පුළුවන් මෙහෙම. r බිඳුවක් වෙනවා කියලා කියන්නේ x අක්ෂයේ ඔස්සේ තියෙන බලවල සංප්‍රයුක්තයක් බිඳුවක් වෙන්න ඕනේ. y ඔස්සේ තියෙන බලවල සංප්‍රයුක්තයක් බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ x සමානයි බිඳුවයි y සමානයි බිඳුවයි නම් r බිඳුවක් වෙනවා. recording කරන්නේ. හරි. R මේක ලියා ගන්න. දෙවෙනි එක තමයි ඒක ලියන්න ඕනෑම ලක්ෂයක් වටා संप्रयुक्त බලගූර්ණේ ශුන්‍ය වේති. ඕනෑම ලක්ෂයක් වටා संप्रयुक्त බලගූර්ණේ ශුන්‍ය වේති. ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බලගූර්ණය ශුන්‍ය වේති. right ඒ ටික ඔයාලා මතක් කරගන්න. හොඳයි. right ඊළඟ ගාන බලන්න. තුන්වෙනි ගානේ ඔයාලට කියන ඔය මෙහෙම දීලා තියෙනවා. සහැල්ලු සුමට A හා B කප්පි දෙකක් මතින් යවා ඇති සහැල්ලු තන්තු දෙකක් මගින් රඳවා ඇති P වේදිකාවක් මත බර 500යි නිව්ටන් වෙච්ච මිනිසෙක් සිටගෙන සිටින්නේ රූපේ පෙන්වා ඇති තන්තුව පහළට ඇදීම මගින්. වේදිකාවේ බර 1000ක් නම් වේදිකාව නිශ්චලව තබා ගැනීමට මිනිසා විසින් තන්තුව මතේ තියුතු බලය අහන්න. මේවා ගණන් වල වාලා නිවැරදිව අර බල ටික ලකුණු කරගන්න මේව කප්පියක් තියෙනවා. මේ කප්පියේ කෙළවරක් මේව වේදිකාවකට සම්බන්ධ කරලා තියෙනවා. මෙතනින් තව තන්තුව දාලා මෙතෙන්ට කප්පියක් දාලා මේක මේව මිනිසෙක් අල්ලගෙන ඉන්නවා. මේකයි වේදිකාවට සම්බන්ධ කරලා. කොහොමද තියෙන්නේ? මේ AB කප්පි සුමට සහැල්ලු කප්පි. මිනිසාගේ බර 500යි වේදිකාවේ බර 1000යි. ඒතර මේක අපි බල ටික ලකුණු කරොත් එහෙම. දැන් මෙතන මේ මිනිසා අදිනවනේ තන්තුව රඳවගෙන තියාගෙන එයා යොදන බලය T කියලා දාන්න පුළුවන් ආතතිය. එතන මේක අපි මේව කැරකිලාව මෙතනින් ඇති වෙන ආතතියක් Tම තමයි. දැන් මෙතනින් ක්‍රියා කරනවා T. ඊට පස්සේ මේ T එකතු වුණා මෙතනින් ඇති වෙන ආතතියක් 2යි T. මෙතනත් 2යි T. මෙහෙම මේ පැත්තට ආව මේ ත්‍යාතතිය ඇතුළු 2යි T මෙතනිමුත් 2යි T. ඊට පස්සේ වේදිකාවේ බර ක්‍රියා කරන පල්ලෙහාට 1000ක් නිව්ටන්. මිනිසාගේ බර ක්‍රියා කරන පහළට කීයක්ද 500ක් නිව්ටන්. ඊට අමතරව උතන ඇති වෙන බල දෙකක් ඒකම ලකුණු කරන්න පස්සේ අපි හොයමු මේ මිනිසාගේ පාද මත වේදිකාවෙන් පාද මතයි පාදයෙන් වේදිකාව මතයි මෙන්න මේ රතු පාටින් ලකුණු කරන ප්‍රතික්‍රියාව ඇති වෙනවා. ඔය R කියන ප්‍රතික්‍රියාව ඇති වෙනවා. සවාලෙන් අහන්නේ තන්තුව මතේ දීතු බලයෙන් ඒක අපිට හොයාගන්න පුළුවන්. ඒතර මෙන්න මේ කොටස සැලකුවොත් එම් පද්ධතියම සැලකුවොත් එම් මෙන්න මේක තමයි පද්ධතිය. පද්ධතියම සැලකනකොට මේ RR කියන එක අභ්‍යන්තර බල වෙලා ගණනයට එන්නේ නැහැ. හරිද? ඒ පද්ධතිය මත ක්‍රියා කරන බල ටික වෙන්නේ 2යි T මෙතන T මේ 500 1000. ඔය ටිකනේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පද්ධතිය සමතුලිතතාවයේ සැලකුවොත් එහෙම. සිරස් සමතුලිතතාව සැලකුවොත් එහෙම උඩට තියෙන බල ටික එන්නේ 2යි T ධන T ධන T සමානයි 500 ධන 1000. එතන 4යි T සමාන වෙනවා 1500. දැන් T සමාන වෙන්නේ 375ක් නිව්ටන් වලට. දෙකෙන් බෙදුවාම උත්තරය ඔකෙන් ඕනේ 5. මනුස්සේ අදින් කියන්නේ අයිතියි නැත්තම් කොහොමද? T ඇති වෙන්නේ කොහොමද?
නෑනේ පද්ධතියට දාලා. පද්ධතියට දානකොට පස්සේ මේ දෙක විතර නැති වෙන්නේ. හරි ඕකේ දැන් ඔය ගානේ කොහොමනේ ආලා තියෙන්නේ. දැන් අපි ඕකේ බල ටික වෙන් කරගත්තොත් එහෙම මිනිසා විතරක් සැලකුවොත් මිනිසා මත ක්‍රියා කරන බල. මිනිසා විතරක් ගත්තාම කොහොමනේ තියෙන්නේ? දැන් මිනිසා මත ක්‍රියා කරන බල වෙන්නේ මෙතනින් මිනිසාගේ ඉහළට ඇති වෙන තන්තු ආතතිය. ඊට පස්සේ මිනිසා මත බර ක්‍රියා කරන මිනිසා. මිනිසාගේ බර තියෙනවනේ ඒක 500යි. ඔයාලෙන් ගාන කැවුවොත් එහෙම ඕකේ R වලගේ මිනිසාගේ පාදමකින් ඇති වෙන උඩට ප්‍රතික්‍රියාවක් ආවා. එතන මිනිසා මත බල තුනක් ක්‍රියා කරනවා. මෙතන තන්තුවෙන් මිනිහාව ඇදෙනවා උඩට T වලින්. පාදයෙන් ඇති වෙන වේදිකාවෙන් ඇති වෙන ප්‍රතික්‍රියාවක් R. එතන මිනිසා විතරක් සැලකුවොත් මේ බල තුන තමයි තියෙන්නේ. එතන R හොයාගන්න ඕන නම් ඔයාලට මිනිසාගේ සමතුලිතතාවය බලකන්න. එතන එන්නේ මොකක්ද බලන්න T ධන R සමානයි 500යි. එතකොට T අපි හොයාගත්තනේ 375යි කියන 375 ධන R සමානයි 500යි. R සමාන වෙන්නේ 125ට 500න් 375ක් අඩු කරනවා. මිනිසාගේ පාදමක තියෙන ප්‍රතික්‍රියා නිව්ටන් 125යි. එතකොට මිනිසා පාදමක වේදිකාවේ තියෙන ප්‍රතික්‍රියාවොත් එම අනිවාර්යෙන් හොයන්න මිනිසාගේ සමතුලිතතාවය වෙනම සලකන්න වෙනවා අනිවාර්යෙන්. ඕන වේදිකාව විතරක් සලකලා හොයන්නත් පුළුවන්. හරිද? වේදිකාව විතරක් සැලකුවොත් වේදිකාව මත විතරක් ක්‍රියා කරන බල. දැන් මේ ගාන උත්තරේ විතරක් අරන් හරියන්නේ අනිත් ටිකත් බලන්නවා. හරි? වේදිකාවේ බල තියෙනවා. මෙතනින් වේදිකාව මෙතනින් අදිනවා 2යි T වලින්. මෙතන අදිනවා T වලින්. ඊට පස්සේ වේදිකාව මත මෙතනින් තෙරපෙනවා මිනිසා නිසා වේදිකාව පහළට ආරවලින්. ඔය ටික තමයි වේදිකාව මත තියෙන බල. එතන වේදිකාව විතරක් ගත්තොත් මේකේ සමතුලිතතාව සලකලා ඒ තාර හොයා ගන්න පුළුවන්. වේදිකාව. එතකොට එන්නේ ඔලියා ගන්න 2යි T ධන T සමානයි R ධන 18. නම් 3යි T ධන 3යි T සමානයි R ධන 1000 වෙනවා. ඒතර 3 වරක් T කියන්නේ 375. R ධන 18. 3 වරක් 15යි 3 වරක් 21යි 22යි 3 වරක් 3 9 2 11 1125න් 1000ක් අඩු කරා. එතකොටත් එන්නේ R 125. විභාගයේදී තාම ඔය වගේ පාදමත ප්‍රතික්‍රියා අහලා නැහැ. ආතති තමයි අහලා තියෙන්නේ. එහෙම ඇහුවොත් එහෙම එක්ක මිනිසාගේ විතරක් සමතුලිතතාව සලකන්න බෑ. T හොයාගෙන ඉන්න ඕන දෙකේම T එනවනේ. T නැතුව හදන්න බෑ. ඉතල T හොයා ගන්න ඕනේ පද්ධතියම සලකන්න. ඊට පස්සේ තමයි හොයන්න වෙන්නේ. R ලගේ. ඊළඟ එක බලන්න හතරවෙනි එක. ඔයාලා දීලා තියෙනවා ඔතන ඔය වැරද්දක් කියලා තියෙනවා මේ හතරවෙනි ගාන. මේ රූපසදා පස්වෙනි ගාන රූපේ තමයි උඩින් තියෙන්නේ. හතරවෙනි ගාන වෙනවා තියෙන්නේ. පහත දක්වා ඇති බලකාණ්ඩ සඳහා සංප්‍රයුක්ත ශුන්‍ය බලයක් පිළිතිය නොහැක්කේ කුමකටද කියලා අහන්නේ. පස්වෙනි ගාන සඳහා රූපේ තමයි උඩින් තියෙන්නේ. හතර රූපයක් නැහැ. හතරවෙනි එකේ වල බලකාණ්ඩ තුනක් දීලා. ඕක අහලා තියෙන්නේ. එතකොට ඕකෙන් ශුන්‍ය බලයක්
තියෙන්න පුළුවන් සංප්‍රයුක්තයේ ශුන්‍ය නේ කියන වලින් අහලා තියෙන්නේ. එතනම ඉස්සෙල්ලත් කියවනේ ඔයාලට බල තුනක් යටතේ පද්ධතියක් සමතුලිත වෙන්න නම් අනිත් ලක්ෂණ තමයි මේවා. අපි ඉස්සෙල්ලා කිව්වේ සංප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න ඕනේ අනික ඕනෑම ලක්ෂයක් වටා ගෝණේ බිඳුවක් වෙන්න ඕනේ. හරි පහලෙන් ලියන්න මෙහෙම. ඔය ගාන මේ ටික ලියාගෙන ඉන්න බල තුනක් යටතේ පද්ධතියක් සමතුලිතව පැවතීමට නම් බල තුනක් යටතේ පද්ධතියක් සමතුලිතව පැවතීමට නම් අවශ්‍යතා දෙකක් තෘප්ත විය යුතුය. අවශ්‍යතා දෙකක් තෘප්ත විය යුතුය. එක තමයි බල තුන ඒකතල වෙන්න ඕනේ. කියන්නේ එක බල තුන ඒකතල විය යුතුය. දෙවෙනි එක තමයි බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුය. බල තුනේ ක්‍රියා රේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුය. ඒකටම ලියන්න එනම් මෙහිදී බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වන්නේ බල ත්‍රිකෝණ නියමයට එකඟ වන පරිදි. සමතුලිත වන්නේ නම් බල ත්‍රිකෝණ නියමයට එකඟ වන පරිදි බල තුන පිහිටිය යුතුය. හරි පාළියේ උලියන්නේ මේ සඳහා බල ත්‍රිකෝණේ කුඩාම පාද දෙකේ දිගෙහි එකතුව විශාලතම පාදයේ දිගට සමාන හෝ වැඩි විය යුතුය. කුඩාම පාද දෙකේ එකතුව විශාලම පාදයේ දිගට සමාන හෝ වැඩි විය යුතුය. විශාල විය යුතුය. එතකොට මෙතන පළවෙනි බල කාණ්ඩය තමයි 2 නිව්ටන්. මේකට බල ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් නේ කොහොමද? මේක සම්පාත ත්‍රිකෝණයක් යන්නොත් එන්නේ. කොහොමනේ? ඕක අඳින්න පුළුවන්. එහෙම නැත්නම් කුඩාම පාදයක් කියලා එකක් මේකේ නෑ. 2 එකතු කරාම ඒක විශාලයි දෙකට වඩා. ඒ නිසා මේකෙන් බල ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. ඔයාලෙන් අහන්නේ බල ශුන්‍ය බලයක් තිබව සංප්‍රයුක්තේ ශුන්‍ය වෙන්නේ නැත්තේනේ. ඒතකොට බල ත්‍රිකෝණ ප්‍රමේය දාන්නවා බල තුන එකම පැත්තට මෙහෙම අඳින්න පුළුවන් නම් ත්‍රිකෝණයක මේකෙන් මේ බල තුනේ සංප්‍රයුක්තයේ බිඳුවක් වෙනවා. එකෙන් සංප්‍රයුක්ත ශුන්‍ය ලබා ගන්න පුළුවන්. දෙවෙනි එකේ තියෙන්නේ 2 3 4. 2 3 4. ඒතර කුඩාම පාද දෙක මේ දෙකනේ. 2 3 එකතු කරාම ඒක එකතුව තුන්වෙනි පාදයට වඩා විශාලයි. එහෙනම් ඕකිනොත් බල ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. එහෙනම් ශුන්‍ය සංප්‍රයුක්තයක් ලැබෙන්නත් පුළුවන්. ඊළඟේ තියෙන 1 2 2. 1 2 2. ඒ කුඩාම පාද දෙක එකතුව විශාලයි මේකට වඩා. එතකොට මේකෙත් ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. හතරේ තියෙන්නේ 1 1 2. එතකොට 1 1 එකතු කරාම දෙකට සමානයි. මේකෙනුත් බල ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. සමදීපාදනේ අඳින්න පුළුවන්. එහෙනම් ශුන්‍ය සංප්‍රයුක්තයක් ලැබෙන්නත් පුළුවන්. ඒක පස්වෙනි එකකින් බලන්න නම් ඕනේ නැති වෙයි. 1 2. 1 2 4යි තියෙන්නේ.
එතකොට 1 2 එකතු කරාම 3යිනේ. මේක කුඩා වෙනවා 4ට වඩා. එතකොට මේකෙන් බල ත්‍රිකෝණයක් අඳින්න බෑ. එහෙනම් ශුන්‍ය සම්ප්‍රයුක්තයක් තියෙන්න බැරි පස්වෙනි එක. ඒක තමයි ඒක සිද්ධාන්තය. හරි. right ඊළඟ එක බලන්න පස්වෙනි එක. පහේවාල කියන ළමයින් දෙදෙනෙක් ඉල්ලකින් වතුර බාධයක් වේව අදිනවා කප්පි දෙකක් ආධාරයෙන්. මෙහෙම තියෙනවා. එතන ඔයාලා දීලා තියෙනවා මෙන්න මේ කෝණය θ මේකත් θ. තන්තු වල ආතතිය T රූපය දැක්කන පස්සේ θ කෝණය සමග වෙනස් වෙන ආකාරය. දැන් මෙතන තන්තුවේ ආතතියක් තියෙනවනේ T කියලා. අපි හිතමු බාධ්‍ය බර W කියලා. එහෙනම් මේ වෙලාවේ සිරස්ස සැලකුවොත් මේ බාධ්‍ය සමතුලිතතාවය මොකක්ද දෙන්නේ 2t cos θ නේ. මේක විභේදනය කරාම t cos θ මේකත් t cos θ මේක සමානයි W ට. බාධ්‍ය බරට. T සහ θ අතර කෝණය අහන්නේ. එතකොට බාධ්‍යයේ බර කියන එක නියතයක් නේ. මේක නියතයක් වෙනවා. එතකොට ඔයාලා මෙතන t සහ θ අතර දැන් t දෙකක් නියතයි. එහෙනම් t සමානුපාතික වෙන්නේ 1ට cos θ ට. t සමානුපාතිකෙන් 1ට cos θ ට. එතකොට දැන් ඔයාලා පේනවා දැන් මේ බාධ්‍ය පහළ ඉඳලා උඩට එන්න මේ තා උඩට එනකොට මෙන්න මේ කෝණය තව වැඩි වෙනවා. මෙහෙමනේ එන්නේ. එතකොට අදිනකොට මෙහෙම එන්නේ එතකොට. ආව මෙන්න මේ කෝණය වැඩි වෙනවා උඩට එන. පහළට යන්න කෝණය අඩු වෙනවා. එතකොට ඔයාලා ප්‍රස්ථාරය ඉඳලා තියෙන්නේ t සහ θ අතර. t සහ θ අතර. එතකොට θ කෝණය දැන් පල්ලෙහාම තියෙදි බාධය දැන් පල්ලෙහාම තියෙදි ලනුව දැන් සමාන මෙහෙම තියෙන මේ කෝණය බිඳුවක් වෙන්නද නේ. θ කෝණය එතකොට ඔහම ඇවිල්ලා මෙතෙන්ම ආවොත් එහෙම මෙහෙම ඇද්දොත් එහෙම ඒක 90ක් වෙනවා. එහෙනම් θ කියන කෝණය බිඳුවේ ඉඳලා 90 දක්වා වැඩි වෙනවා. පහළ ඉඳලා උඩට එනකොට. එතකොට cos θ කියන එක ඔයාලා දන්න cos බිඳුව 1යි cos 90 බිඳුවයි නේද? එතකොට θ කෝණය බිඳුව ඉඳලා 90 දක්වා වැඩි වීමේදී cos θ අගේ අඩු වෙනවා නේ. cos θ එකේ ඉඳලා බිඳුවට යනවා අඩු වෙනවා. එතකොට බිඳුව 90ට එක නෝනේ නේද? ඒ නිසා අනිවාර්යෙන් අනිත් කාරණේ තමයි මෙන්න මේ sin cos tan වගේ ගොඩක් sin cos සම්බන්ධ ප්‍රස්ථාරයක් තිබ්බත් අනිවාර්යෙන් ඒවා කවදාවත් සරල රේඛා වෙන්න බෑ. හරි සරල රේඛී ප්‍රස්ථාර වෙන්න බෑ. එහෙනම් දෙවෙනි ප්‍රස්ථාරය එහෙම අයින් කළම දැම්මේ. හරි. එතකොට මේකෙන් උතර ගන්න වෙන්නේ උත්තරයේ විදියට ගන්න වෙනතර ප්‍රස්ථාර විදියට බිඳුවේදී θ බිඳුවක් වෙනකොට t බිඳුවක් වෙන්න බෑනේ. බාධ්‍ය පල්ලෙහාම තියෙද්දි ලනු දෙක මේ එකට වුණාම දැන් ලනුවේ මේ බාධ්‍ය බර තියෙනවමනේ පල්ලෙහාට W උඩට. එතකොට ආතතියක් තියෙනවා. t dash කියමු. එතකොට θ බිඳුවක් වෙනකොට t බිඳුවක් වෙනකොට t බිඳුවක් වෙන්නේ නැහැ. θ අගයක් තියෙනවා. එතන ප්‍රස්ථාරය බිඳුවෙන් පටන් ගන්නත් බෑ. ඒක ප්‍රස්ථාරයක් බිඳුවෙන් පටන් ගන්න නැහැ. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ උඩට එන්න මේ ආතතිය වැඩි වෙනවා. ඇයි θ වැඩි වෙනකොට හරිද? θ වැඩි වෙනකොට cos θ අඩු වෙනවනේ. දැන් t සමානුපාතික වෙන්නේ 1ට cos θ ටනේ. නම් cos θ අඩු වෙනවා කියලා කියන්නේ t වැඩි වෙනවා. θ කෝණය නම් අණු බිඳුවේ ඉඳලා 90 දක්වා වැඩි වෙනවා. θ කෝණය වැඩි වෙනකොට cos θ අඩු වෙනවා. එහෙනම් cos θ අඩු වෙනකොට ප්‍රතිලෝමයි t වැඩි වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය එන්න ඕනේ මෙන්න මෙහෙම වක්‍ර හැඩයක්.
ගන්න යනවලු උත්තරේ 5 කියලා. හරි පස්වෙනි එක තමයි ගන්න මේ. හරි පහලින් ඔන්න මේ ටික අවශ්‍ය ටික ඔයාලා ලියා ගන්න. හරි t සමානුපාතිකයට cos θ මේක ලියන්න cos මේවා ලියා ගන්න. θ කියන එක θ කෝණය ඔන්න මෙහෙම ලියන්නකො θ කෝ වාදිය පහළ සිට ඉහළට ඒමේදී ගෙන ඒමේදී වාදිය පහළ සිට ඉහළට ගෙන ඒමේදී θ කෝණය බිඳුවේ සිට 90 දක්වා වැඩි වේ. වාදිය පහළ සිට ඉහළට ගෙන ඒමේදී θ කෝණය බිඳුවේ සිට 90 දක්වා වැඩි වේ. එවිට cos θ එකේ සිට බිඳුව දක්වා අඩු වේ. එතන ලියන්න පහලින් t සමානුපාතිකයි 1ට cos θ ට අනුව t සමානුපාතිකයි 1ට cos θ ට අනුව cos θ අඩුවන විට t වැඩි වේ. ලියන්න මේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා ලැබෙන ප්‍රස්ථාරයේ වක්‍ර හැඩයක් ගන්න. හරි ඊළඟ කාර්යය මතක තියාගන්න මෙහෙම මේ වාදිය ඇදලා මේ තන්තුව සිරස් කරොත් මේ එතෙන්ට ගත්තොත් මෙතන පුතේ තියාගන්න බෑ අනිවාර්යයෙන් ලණුව කැඩිලා යනවා. හේතුව තමයි මේ ප්‍රස්ථාරය මෙහෙම ගිහිලා උඩට යන්නේ මෙහෙම. අර ඔහොමම ගිහිලා මෙන්න මෙහෙම වෙච්ච ගමන් ප්‍රස්ථාරයක අනුක්‍රමණය මේකේ අනන්තයක් වෙනවා. ඒක t උතන අනන්ත බලයක් මේ තන්තුවට දරන්න බෑනේ. ඒක වාදයක් ඇදලා තන්තුව සිරස් වෙනකන් ඇද්දොත් මේ වාදිය ඔහොම තියෙන්නේ නැහැ. මෙතන ලොකු බලයක් චූටි බලයක් පල්ලට ආපු ගමන් මේ තන්තුව දෙපැත්තෙන් කැඩිලා යනවා. ඒක ප්‍රස්ථාරය ඔහොම ගිහිල්ලා අතුයි නවත්තන්න ඔහොම දෙයක් නම වෙන්නේ ඕකේ. හරි. ඒ වැඩිදුර දෙයක් කිව්ව එකක් මතක තියාගන්න. හයවෙනි එක වාරයට පස්සේ. හයේ වල දීලා තියෙනවා රූපේ පෙන්න ඇති බලය ලබාගත හැක්කේ. ඔයාලට බලයක් දීලා තියෙනවනේ මේම. මෙන්න මේ පැත්තට බලයක් දීලා තියෙනවා. මේ බලය ඔයාලට A කියලා බලයක් දීලා තියෙනවා මෙහෙම. මේ පැත්තට F1යි මේ පැත්තට F2යි. මේකයි. ඊට පස්සේ දීලා තියෙනවා මේ පැත්තට බලයක් F1යි මේ පැත්තට බලයක් F2යි. මේක B. ඊට පස්සේ තියෙනවා C කියලා බලයක් මේ පැත්තට F1යි මේ පැත්තට F2යි. නෑ මේක F1යි මේක F2යි. ඔයාලගෙන් අහන්නේ ඔය මේ බල තුනෙන් මොකකින්ද කියලා අහන F බලය ලබාගත හැක්කේ. එතකොට මේවට ඔයාලා බල ත්‍රිකෝණය ඇඳලා බලන්න. මේක ඕනෙකින් පටන් ගන්න මේ බලන්න. F2 ඇඳලා මෙහාට F1 ඇඳලා උඩට. මෙතනින් අනිත් එක අඳින්න ඕනේ. එතකොට සම්ප්‍රයුක්ත වෙන්නේ මේක මේ. මේ බලය ලබා ගන්න පුළුවන් මේක. ඒතර ඒ හරියි. B වලදී අඳින්න දෙයක් නැහැ මේ ත්‍රිකෝණය ඇඳලා තියෙන F1 F2 එනම් බලය එනවා මේ පැත්තට. මේ සම්ප්‍රයුක්ත කියන්නේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යා කරන්න. නම් B හරි. C වල බලන්න
මේට අන්ද f2 ඕනකින් පටන් ගන්න s2 මේට අන්ද f1 එතකොට සම්ප්‍රයුක්ත මෙහෙම එනවා එතකොට මේකිනුත් s ගන්න පුළුවන් එහෙනම් a b c කියන බල තුනෙන්ම ගන්න පුළුවන් ඒක උත්තරය වෙන්න ඕනේ පස්වෙනි එක a b හා c සියල්ලෙම පෙන්වා ඇති f1 සහ f2 බල එකතු කිරීම මගින් ඊට පස්සේ ඔයාලට කියනවා රූපේ පෙන්වා ඇති පරිදි සුමට කප්පයක් උඩින් යවන සැහැල්ලු තන්තුවක 1 කිලෝග්‍රෑම් වූ දුනුතරාදයක් සහ 1 kg 2 kg වන ස්කන්ධ දෙකක් දරා සිටි. තරාදයේ පාඨාංකය අහන්නේ මේකෙත් ඔයාලා. එතන බලන්න මේකේ මෙන්න මෙහෙම එල්ලලා තියෙනවා කිලෝග්‍රෑම් දෙකක් නැති. ඊළඟට මේකට එල්ලලා තියෙනවා දුනුතරාදියක්. මේ දුනුතරාදියට එල්ලලා තියෙනවා කිලෝග්‍රෑම් එකක්. මේ දුනුතරාදි ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකයි. එතකොට අහන්නේ ඔයාලගෙන් දුනුතරාදී පාඨාංකය නෑ මේ දෙපැත්ත සමතුලිතයිනේ මේ පැත්තේ සංප්‍රයුක්ත බලයක් 2යි මේ පැත්තේ සංප්‍රයුක්ත බලයක් 2යි නිසා පද්ධතිය ත්වරණය වෙන්නේ එහෙම නෑ. ඒක පැත්තට බර වැඩි වෙන්නේ නෑනේ. ඊළඟට තමයි හරිද මේකේ දුනුතරාදී ස්කන්ධයක් තිබ්බට මම කියන්නේ හැම වෙලේම දුනුතරාදික පාඨාංකය කියන්නේ කොක්කට සම්බන්ධ එකයාගේ. ඒතර මෙයා දුනුතරාදී පෙන්වන්නේ කිලෝග්‍රෑම් එකක පාඨාංකය. එහෙනම් දුනුතරාදී පාඨාංකය කිලෝග්‍රෑම් එකයි උත්තරේ 2. ඒක යටින් ලියා ගන්නවලා මෙම කප්පිය දෙපසම 2 කිලෝග්‍රෑම් බැගින් ස්කන්ධ පවතී. මෙහි කප්පිය දෙපසම 2 කිලෝග්‍රෑම් බැගින් ස්කන්ධ පවතී. මේ නිසා පද්ධතිය ත්වරණය නොවේ. ඒ විට දුනුතරාදී පාඨාංක 1 කිලෝග්‍රෑම් මේ. ඊට පස්සේ ඔයාලා මෙහෙම හිතන්නකෝ දැන් මේ ගානේ මෙහෙම වුණොත් එහෙම මේ පද්ධතිය ඔබ තියලා ඉවරලා මේ 2 කිලෝග්‍රෑම් ස්කන්ධය කිසියම් වේගකින් ඇදලා අතාරිනවා. කියන්නේ බලයක් දීලා අතාරිනවා මේක පල්ලෙහාට. දැන් මේක මත සංප්‍රයුක්ත බලයක් වෙන නිසා ත්වරණය වෙන්න බෑනේ. මේ පැත්තට තියෙන්නේ නිව්ටන් 20යි මේ පැත්තට නිව්ටන් 20යි. හැබැයි මේ 2 කිලෝග්‍රෑම් ස්කන්ධය කිසියම් ප්‍රවේගයකින් ඇදලා බලයකින් ඇදලා අතාරියොත් එහෙම මේක දැන් චලන වෙන්න පටන් ගන්නවා. හැබැයි චලන වෙන්න පටන් ගන්නකොට මෙයාව චලනය වෙන්නේ ඒකාකාර ප්‍රවේගයයි. දෙපැත්ත සංප්‍රයුක්ත බලය සමානයි සංප්‍රයුක්තයක් නෑනේ ඔබ. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වුණත් මෙයා පෙන්වන පාඨාංකය එකම තමයි. මොකද ත්වරණයක් වුණොත් තමයි මේ පාඨාංක වෙනස් වෙන්නේ. ත්වරණයක් මන්දනයක් වුණොත් දුරතරාදී පාඨාංක වෙනස් වෙනවානේ. ඒක ආතතිය වෙනස් වෙන්නේ ඉන්න. නමුත් මේක සමතුලිත පද්ධතියක්. මේ සමතුලිත පද්ධතියේ මෙයාට අපි බලයක් දුන්නොත් එහෙම මෙයා කිසියම් වේගයකින් අදලා අතහැරියොත් එහෙම මෙයා පල්ලෙහාට යනවා කිසියම් වේගයකින්. එතකොට මෙයාත් ඒ වේගයෙන් මේ පැත්තට එනවා. එතන මේක චලනයේ ඒකාකාර වේගයෙන්. එතකොට ත්වරණයක් මන්දනයක් නැති නිසා ඒත් පාඨාංකය දෙකම තමයි. හරි පහලින් ලියන්න මේ ආකාරයට පද්ධතිය සකස් කර. මේ ආකාරයට පද්ධතිය සකස් කර. 2 කිලෝග්‍රෑම් ස්කන්ධයට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයට
පහළට ආරම්භක ප්‍රවේගයක් ලබා දුන්නේ යයි සිතමු. 2 කිලෝග්‍රෑම් ස්කන්ධයට පහළට ආරම්භක ප්‍රවේගයක් ලබා දුන්නේ යයි සිතමු. එවිට 2 kg භාරය පහළ යන අතර දුනුතරාදිය සහිත කොටස ඉහළ යයි. දුනුතරාදිය සහිත කොටස ඉහළ යයි. නමුත් එහිදීද වස්තු චලනය වන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. ත්වරණයක් නොමැති නිසා එවිටද දුනුතරාදි පාඨාංකය එකයි කිලෝග්‍රෑම්ම වේ. හරි 8 වෙනි ගාන බව සරල ගානක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය බල ටිකක් තියෙන සංප්‍රයුක්තේ ක්‍රියා කරන දල දිශාව ඔයාලගෙන් අහලා තියෙන්නේ. දල වශයෙන් යනොත් මේ පැත්තට තියෙනවා නේද? මේ පැත්තට තියෙනවා D බලයක්. ඔයාල ඇඳලා තියෙන දිගට අනුරූප වෙන්න ඇඳලා තියෙන මේ පැත්තට තියෙනවා ඉතර පහළට නෑ. මේ පැත්තට තියෙනවා A කියලා බලයක්. මෙහෙට තියෙනවා B කියලා බලයක්. මෙහෙට තියෙනවා C කියලා බලයක්. ඕලක්ෂීය වස්තුවක් මත ක්‍රියා කරන ABC හා D යන ඒකතල බල සතරක් රූපේ පෙන්වා ඇත. ඒවා ඇත්තේ පරිමාණයට O මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය C දිශා වඩාත්ම හොඳින් පෙන්වා ඇත්තේ. මොකෙන්ද කියලා වලෙන් අහන්න. එතකොට නිකන් දල වශයෙන් ඇඳ ගන්න බල සංප්‍රයුක්තයක් ඇඳලා නිකන් දිශාව දල වශයෙන් හොයාගන්න. මෙහෙම අදින්නත් පුළුවන් ඕනනම් වාට. මේ බලය මෙහෙට ඇඳලා මෙතනින් පටන් ගන්න පුළුවන් මේ බලය මෙහෙට ඇඳලා C ඊට පස්සේ D බලය මේ වගේ ඇඳලා D ඊට පස්සේ A බලය D ඊට පස්සේ A බලය මෙහෙට ඇඳලා එතකොට ආරම්භක ලක්ෂය මෙතනනේ. ඉතින් දල වශයෙන් මෙන්න මේ වගේ පැත්තකට එන්න ඕනේ. මේක අර මගේ ඔයාලා රූපෙම ඇඳලා බලන්න. එතන උත්තරේ වෙන්න ඕනේ ඕකේ 2. දෙක තමයි උත්තරේ. හරි. ඒක සාමාන්‍යයෙන් අර ඇඳලා බලන්න. ඊට පස්සේ බලන්න 9 වෙනි ගාන. 9 වලට කියනවා ස්කන්ධ එන්න බල සමාන්තර ආශ්‍රයයන් පෙළේ ගන්න. මගින් නෙල්ලලා තියෙනවා මෙන්න. අහලා දෙන්නේ අර බල සමාන්තරයෙන් අඳින්නත් පුළුවන්. කියන්නේ බල සමාන්තරස් දෙකක් කරලා උත්තරේ ගන්න පුළුවන්. බල දෙක තෝරගෙන බල සමාන්තරාශ්‍රයන් වල ඒ දෙකට ආපහු සංප්‍රයුක්ත කරනවා. එහෙම ගන්නත් පුළුවන්. අර විදිහේ බල බහුවස්ත්‍රයක් ඇඳලා ගන්නත් පුළුවන්. හරි ස්කන්ධ එම්මන වස්තුවක් තන්තුවක් මගින් නෙල්ලා රූප සටහනේ පෙන්වන ඇතයරු තිරස් S බලයක් මගින් සමතුලිත තබාට F වල විශාලත්වය නෑනේ. ඒතර ආතතිය අපි T කියලා ගත්තොත් මේකත් θ වෙනවා.
මේක සමතුලිත නම් අපි සිරස් සමතුලිතතාව සැලකුවොත් වෙනවා t cos theta සමාන mg කියලා. සිරස් එක සැලකුවොත් වෙනවා t sin theta සමාන f කියලා නේ. මේ පැත්තට ගත්තම t sin theta සමාන f කියලා එනවා. මේක 1 මේක 2 නම් 2 එකෙන් බෙදුවොත් t බෙදීම t කැපෙනවා sin බෙදීම cos tan වෙනවා. 2 බෙදන්නේ එකෙන් tan theta සමානයි f යට mg කියලා එන්නේ. මේක බෙදන්නේ f යට mg. එන f සමාන වෙනවා mg tan theta. f සමාන mg tan theta. ඒක උත්තරේ එනවනේ 1. ඊට පස්සේ බලන්න 10. කියන්නේ A හා B නම් සමාන ස්කන්ධ දෙකක් සැහැල්ලු අයිතන්‍ය තන්තුවක් මගින් ඈඳා රූපයේ පෙනෙන ඇරු සුමට කප්පියක් මතින් යවා ඇත. B ස්කන්ධයේ පහළට ඇද කියලා තියෙන එතන ඇද නවතා තබා මුදාහරණ ලැබේ. පාසාර ප්‍රකාශ අතරින් B ඉනික්විති චලිතයේ පිළිබඳ වඩාත් නිවැරදි වන්නේ මොකක්ද කියලා අහන්නේ. එතකොට මේ වගේ කප්පියක් තියෙනවා. මේක දෙපැත්තට ස්කන්ධයක් සම්බන්ධ කරලා තියෙනවා AB කියලා. මේක A මේක B. මේ දෙකම එකම මට්ටමේ තියෙන්නේ. ඔයාලා කියන්නේ ඊට පස්සේ B ස්කන්ධය පහළට ඇදලා අතාරිනවා. දැන් ඊළඟ එකේ කියන්න වරන මේක මෙහෙම පල්ලෙහාට ඇදලා දරේ උඩට යනවානේ මෙහෙම. මේ B පල්ලෙහාට ඇදලා අතාරියා පද්ධතියට මොකද වෙන්නේ කියලා අහන්නේ. B වල චලිතය ගැන අහන්නේ. B ඉනික්විති චලිතය වඩා නිවැරදි PT පිළිතුර. එතකොට මේක මත සම්ප්‍රයුක්ත බලයක් නැහැනේ. මේ සමාන ස්කන්ධ එකක් කියන්නේ මේ පැත්තෙනුත් තියෙන mg බලයක් මේ පැත්තෙන් තියෙන mg බලයක්. කොහොමද තියෙන්නේ? ඒක අපි තරණය වෙන්නේ නැත්තේ. දැන් මේක පල්ලෙහාට ඇදලා අතෑරියා කියන්නේ එමීට ඇදලා නිශ්චලතාවය තිබ්බා මේක මේ පැත්තෙන් තියෙන mg බලයක් මේ පැත්තෙන් තියෙන mg බලයක්. තාපව මේකවල සම්ප්‍රයුක්ත බලයක් නැහැ. මේ පද්ධතියම සම්ප්‍රයුක්ත බලයක් තිබ්බොත් තමයි මේ තන්තුව පල්ලෙහාට ලිස්සලා එන්නේ. කප්පිය වට. සම්ප්‍රයුක්ත බලයක් නැහැ. එහෙනම් උත්තරය වෙන්න ඕනේ B නිශ්චලතා පිහිටීමේ පවතී කියලා. සමහර අය කියනවා මෙහෙම තිබ්බම ඒ පල්ලෙහාට එනවා කියලා. ඒ පල්ලෙහාට එහෙම එන්නේ නැහැ. ඔව් ශක්තිය වැඩි වෙන හින්දා එහෙම එකක් එන්නේ නැහැ. සම්ප්‍රයුක්ත බලය තවදන බලන්න ඕනේ. එතන පහලින් ගානේ ලියා ගන්න මේ ටික වල A හා B ස්කන්ධ දෙකම සමාන වේ. A හා B ස්කන්ධ දෙකම සමාන වේ. මේ නිසා කප්පිය දෙපස එක් දිශාවකටවත් මේ නිසා කප්පිය දෙපස එක් දිශාවකටවත් සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරයි. සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරයි. එම නිසා ත්වරණය ශුන්‍ය වේ. මේ නිව්ටන්ගේ පළමු නියමයට අනුව මේ නිව්ටන්ගේ පළමු නියම ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නේ මේ නිව්ටන්ගේ පළවෙනි නියමයේ ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නයක තව ඒක කියලා තියෙන බාහිර බලයක් ක්‍රියා කරොත් තමයි පද්ධතියක් චලනය වෙන්නේ. එතකොට ඒකයි ආලා තියෙන්නේ මේ අර විහපාල යන ශක්තිය වැඩි කියලා මා පහළට යන්නේම නෑ. එහෙම එකක් හිතන්න එපා. උතර සම්ප්‍රයුක්ත බලයක් තියෙන්න ඕනේ.
ඒ බාහිර බලයක් ක්‍රියා කළොත් තමයි ත්වරණයක් ඇති වෙලා නිශ්චලතාව බිඳෙන්නේ. right 11 වෙනි ගාන බලන්න. 11 වෙනි ගාන ඉස්සලා හද බල බාධි ගානම සමානයි. ඕකේ කියන්නේ ඔයාලට රූපේ පෙන්න ඇති අයරින් තදින් බැඳ ඇති ලණුවක W භාරයක් එල්ලා ඇති. දැන් මෙහෙම ලක්ෂ දෙකක් අතර ලණුවක් තදින් බැඳලා මේක W භාරයක් එල්ලනවා. W භාරයක් එල්ලපු ගමන් මොකද වෙන්නේ? මේක චුට්ටක් මෙන්න මෙහෙම ආනත වෙනවා. චුට්ටක් ආනත වෙනවා. එතකොට මේකේ ආතතියක් ඇති වෙනවා. මේ කෝණේ θ θ කියලා ගත්ත ඉස්සලා වගේම තමයි. උඩට විභේදනය කළොත් වෙන්නේ 2t cos θ සමානයි w. එහෙනම් t සමානයි w යට 2 cos θ. එතකොට අහන්නේ ලණුවේ ආතතිය. මම ඔයාලට කියලාද මේ ලණුවක් හයියෙන් ඇදලා අපි දැන් ලණුවක් කපන්න ඕන නම් මොකද කරන්නේ? ලණුවක් දෙපැත්තෙන් ඇදලා අල්ලගෙන පිහිය තිබ්බ ගමන් කපලා යනවනේ මේ. ඒ කියන්නේ ඇදිලා තියෙනකොට මේකමද චූටි බලයක් එදුවත් මේකට මම කිව්වේ මේ ළඟ චූටක් පාස් වෙනවා කියන්නේ t 90ට ළඟයි. පොස් 90 කියලා කියන්නේ බිඳුවට ආසන්නක් කිය. එතකොට w බෙදෙන්නේ චූටි අගයකින්. එතකොට t වලගේ ගොඩාක් වැඩි වෙනවා. තන්ත්‍රය ආතතිය අධික ලෙස වැඩි වෙනවා. w ට ගොඩක් වැඩි. ඇදලා තියෙනකොට. හරි ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ w ට ඉතා වැඩි කියන එක. පස්වෙනි එක. හරි එතකොට ඉස්සල ගානේ විස්තරය තමයි තියෙන්නේ. මේ t ට අතර මේ ළඟම තියෙන්නේ. ඇදලා තියෙද්දි චූටි බලයක් ඇදුණා කියලා කියන්නේ ලණුව ගොඩාක් මෙහෙම ඇදෙන්නේ නැහැ අර බාදිය වගේ. චූට්ටක් පාත් වෙන්නේ. ඒතකොට t කියන එක 90ට ළඟාගයක් වෙන්නේ. ඒතකොට cos 90 බිඳුවයි. එතකොට θ 90ට ළඟයි කියන්නේ බිඳුවට ආසන්න අගයක් මෙතෙන් දෙන්නේ. එතකොට මේක බෙදෙන්නේ චූටි අගයකින් කුඩා අගයකින්. එතකොට කුඩා අගයකින් හරේ කුඩා වෙනකොට මේ ලැබෙන පිළිතුර විශාල වෙනවා. එතකොට t වැඩි අගයක් ගන්න. එතකොට ලොකු ආතතියක් තමයි ඇති වෙන්නේ. හරිද? ඕකම තමයි වෙන්නේ අර රෙදි වැලවල් වල මම කියලා තියෙන රෙදි වනනකොට හිටපු ගාන ලණුව කඩාගෙන වඩින්නේ තෙත රෙදි වල බලන ලණුව ගොඩාක් ඇදලා තිබ්බොත් එහෙම ලණුව කාලක් ගියාම මේව අර දිලනවනේ ටිකක් අර අවුරස් මේ ඇදලා මේ තන්තු වල මේ බන්ධන දුර්වලලා තියෙන. එතකොට රෙදි වනාගෙන ගියාම නේද? මේ කඩාගෙන යනවා කියලා කියන්නේ දුක්ඛිතම අවස්ථාවක්. ඒක ඔක්කොම හොදන්න වෙනවා. ඒ වගේ දෙයක් වෙන්නේ තියෙන්නේ. ඒතර මේ ආතතිය ගොඩක් වැඩි. නිසා මේ දිරලා වගේ තියෙනවා නම් බර ගොඩක් වැඩි කරන්න බෑ. ඒතකොට ආතතිය වැඩි වෙලා කඩාගෙන යනවා. හරි 12 බලන්න. මේකේ තියෙනවලු දුනුතරාදයක් මගින් මේ ස්කන්ධයක් එල්ලලා තියෙනවා. මෙහෙම ඒකාකාර දණ්ඩක් තියෙන ස්කන්ධ MH. ඒකේ හරි මැදින්ම මේ දුනුතරාදියක් දාලා මේක එල්ලලා තියෙනවා. මේක තමයි දුනුතරාදිය. එතකොට මේ පැත්ත තියලා තියෙනවා පිහිදාරයක් මත. මෙතන තියලා තියෙනවා M2 ස්කන්ධයක් B කෙලවරේ. මෙතන තියලා තියෙනවා M1 ස්කන්ධයක් A කෙලවරේ. ඒතර ඔයාලගෙන් අහන්නේ M1 දිකාලේම ස්කන්ධ දෙකක් දණ්ඩේ දෙකම තබා ඇත B කෙලවරේ තබන කුණ්‍යක් ආදර දුනුතරාදී පාඨාංකය. ඔය දුනුතරාදී පාඨාංකය කියන්නේ ආපස්සට මෙතන මේ තන්තුවේ ඇති වෙන ආතතිය. T තමයි ඔයා ගන්නවා. මෙයාගේ බර මෙතනින් පල්ලෙහාට ක්‍රියා කරනවා M1G. හරිද? මෙතන ඉතින් පිහිදාරයක් මතනේ තියෙන්නේ මෙතනින් බර ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා R කියලා. මේකේ දණ්ඩේ බර ලකුණු කරලා නැහැනේ. දණ්ඩ M ස්කන්ධයක් තියෙනවා කියන්නේ මෙතනින් දණ්ඩේ බර ක්‍රියා කරනවා පල්ලෙහාට Mg. ඒකාකාර දණ්ඩක් නම් මේ දිගේ L නම් මේ දිගත් අපිට L කියලා ගත්තා. අපි හොයාගන්න ඕනේ T වලගේ. අපිට මේ R වැඩක් නැහැ. එහෙනම් මේ B ලක්ෂ වටා ගූර්ණ ගන්න. හරි B වටා ගූර්ණ ගන්න. B
b වටා ගූර්ණ ගත්තොත් මෙතන ඉන්නේ ගන්නේ ගූර්ණ. මේකෙන් ඇති වෙනවා මේ පැත්තට ගූර්ණ. මේ දෙකෙන්ම ඇති වෙන්නේ මේ පැත්තට ගූර්ණ නේ. මේ දෙකෙන් පල්ලෙහාට අදිනවා මේකෙන් උඩට අදිනවා. ඔන්න ගූර්ණ වාගෙන මම දිදිය කිව්වා. මේ බලය ක්‍රියා කරන පැත්තට පැන්සලේ හරි පෑන් හරි තුඩ තියලා ගූර්ණ ගන්න පැත්ත ලක්ෂණ කරකවන්න. මේ කරකවන්න මෙහෙටයි. මේකෙදි දක්ෂිනාවත්. මේකෙදි බලය තියෙන පල්ලෙහාට ගූර්ණ ගන්න පැත්ත B මෙහෙට කරකවම ඉන්න වාමාවත්. මේකත් තියෙනවා. එහෙනම් B වටා ගූර්ණ ගන්න. එහෙනම් B වටා ගූර්ණ ගත්තොත් කොහොම මෙතනින් ඇති වෙන ගූර්ණය T වැඩි කිරීම L. බලය T ඒක තමයි හොයන්න ඕනේ වැඩි කිරීම L සමාන වෙනවා. මේ දෙකේ ගූර්ණ වලට mg වැඩි කිරීම L. mgl ධන m1 g වරක් 2l. m1 g වරක් 2l. අයි මෙතෙන්ල දුර මෙතෙන්ට 2l. එහෙනම් L කැපිලා යන හැම පදයකම. So T සමාන වෙනවා G පොදු සාධකයක් වෙනවා m ධන 2ක් m1 g තමයි උත්තරය. T සමාන m ධන 2ක් m1 g. උත්තරයක් නැද්ද ඒක? හතර උත්තරේ. m ධන 2ක් m1 g. 13 අතර ඉස්සෙල්ලා ගන්නව සමානයි. රූපේ පෙන්න ඇති පරිදි සිහින් අපරිදි තදින් ඇද ඇති දුරකථන කම්බියක් මත ස්කන්ධ එම්මන කුරුල්ලක වසා සිටි කුරුල්ලා නිසා කම්බියේ ඇති වෙන අමතර ආතතිය. අමතර ආතතිය ඕකෙත් එන්නෝනේ mg වලට වඩා වැඩි. ඒ කුරුල්ලාගේ බරට වඩා වැඩි. mg වලට වඩා වැඩි වෙයි. අර එකම තමයි. mg වලට වඩා වැඩි වෙයි. ඊළඟ බලන්න ඒකත් ගුණ සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. ඒකේ වලට දීලා තියෙනවා මෙහෙම රූපේ පෙන්න ඇති පරිදි ABC යන ස්කන්ධ තුනක් තිරස් හරස් දඬ වගේ නෙල්ලා ඇත. එක් හරස් දණ්ඩේ ස්කන්ධ නොසලකා හැරිය හැක ඒ ස්කන්ධය 6ක් නම් B ආදී ස්කන්ධ තමයි අහලා තියෙන්නේ. එතකොට මෙහෙම තියෙනවා අපි මේ වගේ ගානක් අර ගිය සතියේ හැදුවා දඬු වල ස්කන්ධ තියෙන එකක්. මේක ස්කන්ධ නැහැ. මෙහෙම තියෙන්නේ. මේ ටිකේ මේ ටික 3යි මෙතනින් එල්ලා තියෙනවා A ස්කන්ධයක්. ඒ වලගේ තමයි දීලා තියෙන්නේ 6යි kg කියලා. එතකොට මෙතන 3x දුරින් අය දණ්ඩක් එල්ලලා තියෙනවා මෙහෙම. මේ ටික y මෙතනින් b මේ ටික 3y මෙතනින් c. හොඳයි. BC තමයි වලෙන් අහලා තියෙන්නේ. ඒ ස්කන්ධය 6යිනේ. එතකොට දැන් මේ දණ්ඩ මේ ලක්ෂය වටා සමතුලිතයි. දැන් මේ දණ්ඩ ගත්තාම මේ දෙක වටා සමතුලිතයි. මෙතනින් එතකොට මේ දෙන්නගේ බර එනවා. ඔයාලට පුළුවන් මෙතන මේ ලක්ෂ වටා ගූර්ණ ගන්න මේ දෙපැත්ත. මම උතනම ලියන්න. 6 වැඩි කිරීම 6 වැඩි කිරීම x. දැන් නිව්ටන් කරන්න ඕනේ නැහැ. කිලෝග්‍රෑම් වලින් 6 වැඩි කිරීම x සමාන වෙන්න ඕනේ. මේ පැත්ත අපි හිතමුකෝ. B ධන C කියලා ගත්තා. මේ දෙකේ එකතුවනේ මෙතනින් ක්‍රියා කරන්න පල්ලයක්. එහෙනම් B ධන C වරක් 3යි. එතන x කැපෙනවනේ. එහෙනම් B ධන C සමාන වෙන්න ඕනේ 6 බෙදීම 3 කියන්නේ 2යි කිලෝග්‍රෑම්. B ධන C දෙකක් තමයි වෙන්න ඕනේ. එතකොට ඔයාලා ගන්න වෙනවා දැන් අනිත් ඒවා දන්නේ නැහැ B C එකක්වත් දන්නේ නැති නිසා මෙතනත් ඔයාලා මේක වටා ගූර්ණ ගත්තා කියන්නේ සමතුලිතතාවයට. හරිද?
එතකොට මෙතනින් ඔයාලා ලියන්න පුළුවන් b වැඩි කිරීම y සමානයි c වැඩි කිරීම 3y. එතකොට y ට y කැපෙනවනේ. එහෙනම් b සමානයි 3c කියන්නේ b යට c සමානයි 3යි. ඒ කියන්නේ b ට c 3ට 1යි අනුපාතය. b ට c 3ට 1 අනුපාතයක් තමයි තියෙනවා. එහෙනම් b වල ස්කන්ධය කියන්නේ මේ දෙකේ එකතුව 2යි. එහෙනම් b ලියන්න පුළුවන් මේ දෙකකින් මේ 2යි කියන එක නා බෙදෙන්න ඕනේ 3ට 1 අනුපාතය. b වලට ඒ අනුපාතයෙන් 3ක් එන්න ඕනේ මෙයාට 1ක් එන්න ඕනේ. එහෙනම් 2යි kg ඒ දෙකේ එකතුව 2යි 2යි kg වැඩි කරන්න ඕනේ 3ට මේ දෙකේ එකතු වෙන අනුපාතය කියන්නේ එතකොට 4යි. දැන් මෙයාට 4ෙන් 3ක් යන්න ඕනේ. මෙයාට 4ෙන් 1ක් යන්න ඕනේ. කොච්චර කින්ද? 2කින්. તો දෙවරක් 2යි. එහෙනම් b වලගේ ඉන්නේ 1.5යි. b වලගේ 1.5යි. તો c වලගේ වෙන්නේ 2කින් 4ෙන් 1ක්. ඒ කියන්නේ 0.5යි. උත්තර දෙක වෙනුනේ 1.5යි 0.5යි. 1.5යි 0.5යි. ඒ කියන්නේ දෙක උත්තර. දෙක. ශ්‍රී ලංකාවේ බලන්න ඔයාලා මේ කඹයකට ගැටගත්තු ගවයෙකු පැන යාමට නොදී රඳවා ගැනීම සඳහා මිනිසෙකු දරන උත්සාහයක් රූපේ දක්වා ඇත. X ලක්ෂයේදී ගවයාගේ කකුල මත ක්‍රියා කරන බලය එතන අකුරු මාරු කරලා නැහැ. Fl ද බිම මත බල Fc ද වේ. y ලක්ෂයේදී කඹය මත ක්‍රියා කරන බල Fr ද මිනිසාගේ අත මත ක්‍රියා කරන බල Fh ද වේ. Fl Fg Fr Fh නිවැරදි නිරූපණය කරන ප්‍රස්ථාරිත මාලෙන් අහලා තියෙනවා. මේකේ තියෙන බල පිළිබඳ මූලික સિદ્ધාන්තයක් නේ. ඒතර ක්‍රියා සහ ප්‍රතික්‍රියා ගැන තමයි ඔතන තියෙන්නේ. දැන් ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි විශාලත්වයෙන් සමානයි. දැන් කඹේ මත බලය දැන් මෙහෙමනේ තියෙන්නේ ඕකේ. ඒක හරිනේ. එතන අපි නිකන් අඳගමුකෝ ගවයෙක් වගේ එකෙක් මේ වැදගත්තොත් අය මේ වැදගත්තොත් එහෙම දැන් මෙහෙම නේ ලනුව දාලා අඳින්නේ මිනිහා අදිනවා ලනුව දාලා. හරි. එතකොට කඹේ මත බලය ඇති වෙන්න ඕනේ කඹය ඇදෙන විදියටනේ හැකිලෙන විදියට නෙමෙයි. එහෙනම් කඹේ මත බලය ඇති වෙන මෙන්න මේ විදියටනේ. FH FR කියලා. අතින් ඇදෙන බලය FH අනික FR. ඊට පස්සේ කකුලක් ගත්තාම X මත මෙතන මේ පැත්ත බලය මෙහෙම නේද ඇති වෙන්නේ මේ කකුලෙන් තද කරගෙන මේ පැත්තට FL මේ පැත්තට FG. මොනවද තියෙන උත්තර දෙක? ඒ උත්තරේ තමයි තෝරගන්නේ. ඒ උත්තරේ දෙවෙනි එක තමයි තෝරගන්න. ඒක සාමාන්‍ය දෙයක් නේ. FL FG අරක FR FH. ඊළඟාන බලන්න රූපය මගින් පොළොව මත නිශ්චලව පවතින B පෙට්ටියක් මත තබා ඇති A පොතක් පෙන්වයි. දෙක රූපය මගින් පෙට්ටිය සඳහා නිදහස් කරන බල PQR මගින් දැක්කේ. පහත ප්‍රකාශ තුළින් කුමක් සත්‍ය වේද කියලා නහන්නේ. ඉතලම බල ටික ඇඳලා පෙන්නන්න. මෙන්න මෙහෙම තියෙනවා.
මෙතනින් මේ පෙට්ටියම R කියලා බලයක් තියෙනවා. P කියලා තියෙනවා. උඩට Q කියලා තියෙනවා. අනිත් එකේ වෙන පොත තියලා තියෙනවා. කොහොමද තියෙන්නේ? එතන වාලගේ දීලා තියෙන ප්‍රකාශ පහක් නේ තියෙන්නේ. එතන B පෙට්ටිය සමතුලිතතාවයේ තියෙන්න නම් හරිද? B පෙට්ටිය සමතුලිතතාවයේ තියෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේක සමතුලිත වෙන්න නම් Q සමාන වෙන්න ඕනේ P ධන R. ඒක ඉහළට තියෙන පොළවෙන් ඇතිවෙන ප්‍රතික්‍රියාව අර පොත නිසා මේ පොතේ වර්ණ මේ තියෙන පොත නිසා ඇතිවෙන ප්‍රතික්‍රියාවයි වස්තුවේ පෙට්ටිය වලට සමාන වෙන්න ඕනේ. Q සමානයි P ධන R වෙන්න ඕනේ. R කියන්නේ පොත මගින් පෙට්ටිය මත ඇතිවන ප්‍රතික්‍රියාව. Q කියන්නේ පොළවෙන් පෙට්ටිය මත ඇතිවන ප්‍රතික්‍රියාව. P කියන්නේ පෙට්ටියේ බර. එතන අහලා තියෙනවා ඔයාලගේ සත්‍ය ප්‍රකාශ ප්‍රමාණලා තියෙනවා. එතකොට සත්‍ය ප්‍රකාශන මොකක්ද? අර 1.5යි වැරදි හොඳේ. දැන් Q විශාල වුණොත්ම P දරාඩට පෙට්ටිය උඩ යනවා. Q කුඩා වුණොත් පස්සේ නික වගේ පෙට්ටිය පල්ලෙහාට පොළව ඇතුළට යනවා. එතකොට උත්තරේ වෙන්න ඕනේ පෙට්ටිය මගින් පොළව මත යෙදෙන බලය Q මගින් දක්වයි. පොත මගින් පෙට්ටිය මත යෙදෙන බලය R මගින්. උත්තරේ 4 එතකොට. මේ පොත මගින් පෙට්ටිය මත යෙදෙන බලය තමයි R කියන්නේ. Q කියන්නේ පොළවෙන් පෙට්ටිය මත යෙදෙන බලය. P කියන්නේ පෙට්ටියේ බර. ඕන ලියා ගන්න මේ ටික. ලියන්න මෙහෙම ලියන්න. B පෙට්ටිය සමතුලිතතාවයේ පැවතීමට නම් B පෙට්ටිය සමතුලිතතාවයේ පැවතීමට නම් මේක ලියන්නේ Q සමානයි P ධන R වේ යුතුයි. B පෙට්ටිය සමතුලිතතාවයේ පැවතීමට නම් Q සමානයි P ධන R වේ යුතුයි. ඊළඟට ලියන්න මෙහි R යනු පොත මගින් පෙට්ටිය මත ඇති කරන ප්‍රතික්‍රියාවයි. මෙහි R යනු පොත මගින් පෙට්ටිය මත ඇති කරන ප්‍රතික්‍රියාවයි. ඊළඟට Q යනු පොළොව මගින් පෙට්ටිය මත ඇති කරන ප්‍රතික්‍රියාවයි. P යනු පෙට්ටියේ බරයි. P යනු පෙට්ටියේ බරයි. ඊට පස්සේ ඊළඟ ගාන බලන්න. රූපය දැක්කන්නේ අරේ ආරා ස්කන්ධ M වෘත්තාකාර කාසියක් උස RH ගැටකින් පෙරලන විදිය. මෙහෙම. මේ උස මේකේ අරයත් R. එතනින් බලයක් ඇදලා තියෙන F කියලා. ස්කන්ධ MH කාශයක්. එන ස්කන්ධ M කියන්නේ මෙයාගේ කේන්ද්‍රයෙන් බර ක්‍රියා කරන පල්ලයට mg. R ගැටයකට ස්පර්ශනයේ තබා ඇත කාසිය ගැටෙන් උඩට ඇදීමට අවශ්‍ය තිරස් බලය F වලගේ නහන්නේ. මේ කාසිය මෙතන බලයකින් අදිනකොට මේ ලක්ෂයට තමයි කාසිය කැරකෙන්නේ. මේක A ලක්ෂය නම් මේක B ලක්ෂය නම් මෙතනින් ඇති වෙන ප්‍රතික්‍රියාවක් අපි හිතමු R කියලා. ඒක මේක කේන්ද්‍රය යනවා. මෙතනත් ස්පර්ශවල තියෙන්නේ මෙතනොත් ඇති වෙන ප්‍රතික්‍රියාවක් අපි ඒක ගමු S කියලා. ඒකත් කේන්ද්‍රය යනවා. එතකොට F බලයක් විතර අදිනකොට මේ කාසිය පෙරලෙන්නේ A ලක්ෂයට. A ලක්ෂයට පෙරලනකොට B වලින් ඉස්සෙනවා. ඉස්සුනා මේ R ප්‍රතික්‍රියා බිඳුවක් වෙනවා. එහෙනම් ඔයාලා මේක සමතුලිතතාවයට A වටා ගූර්ණ ගන්න. A වටා ගූර්ණ ගත්තොත් බලන්න මේ උසවල් ඔක්කොම අරයට සමානයි. F වැඩි කිරීම R. sorry F වැඩි කිරීම අරේ R නේ R. අරේ දීලා තියෙන දීලා නෑ නේ අරේ. අරේ කැපිටල් R එන මේ ප්‍රතික්‍රියා මාරු කරගමු. මේක P කියලා ගමු. F වැඩි කිරීම R. මේ උස R මෙතන ඉඳන් සමාන වෙන්න ඕනේ මේ දුරත් R. mg වැඩි කිරීම R.
එහෙනම් R කැපෙලා ගියාම යොදන්න ඕන බලය F සමාන mg වෙනවා. F සමාන mg වෙනවා. කාලි මේව ලියාගන්න එක. F බලය යොදා කාසිය අදින විට F බලය යොදා කාසිය අදින විට එය A ලක්ෂය වටා එය A ලක්ෂය වටා භ්‍රමණය වේ. එවිට කාසිය B ලක්ෂයෙන් යාන්තමින් එසවේ. එවිට කාසිය B ලක්ෂයෙන් යාන්තමින් එසවේ. එවිට කාසිය B ලක්ෂයෙන් යාන්තමින් එසවේ. එතකොට ඒකට පිළියන්නේ A ලක්ෂ වටා ගූර්ණ ගන්නා විට A ලක්ෂය වටා ගූර්ණ ගන්නා විට A වලින් ඇතිවන ප්‍රතික්‍රියාව ගණනයට ඇතුළත් නොවේ. A වලින් ඇතිවන ප්‍රතික්‍රියාව ගණනයට ඇතුළත් නොවේ. හරි ඊට පස්සේ බලන්නකෝ ඔයාලා 18 වෙනි ගානතල ඉස්සෙල්ලා වගේම අර ඕකෙන් බලාපොරොත්තු වෙන ඔයාලගේ ඔයා ගණන් දීලා බලාපොරොත්තු වෙන්නේ අර මේ සම්ප්‍රයුක්තයේ පිළිබඳ දල දිශා පිළිබඳ දල අදහසක් ලබා ගන්න. දල සටහනක් ඇඳලා අගේ හොයා ගන්න තියෙන්නේ. එතකොට මේක තීරණයට හරියට නැති ටික විතරද? දිනේදා. එතකොට මේක බලන්න ඔයාලා බල ටික බලන්න. මේක ඔයාලා බලන්න මේ ඔන්න ඔහොම තියෙන බල ටික. හරි. ඔයාලා හොඳට බලන්න මෙතන තියෙනවා F2 F6 කියලා බලයකුයි. මේ පැත්තට තියෙන F2 කියලා බලයකුයි. බලන්න ඔය දෙක දිගින් සමානයි. මේ F5 කියන බලයයි F2 කියන බලයයි එතකොට සම්ප්‍රයුක්තය කැපිලා දාන්න පුළුවන්. බිඳුවක් වෙනවා. දෙක දෙපැත්තට සමානවනේ තියෙන්නේ. ඒ වගේ චුට්ටක් බලන්න එහෙම ඒවා. ඒ දෙකක් අයින් කරලා දාන්න පුළුවන්. මේක F5 මේක F4 ඊට පස්සේ මේ පැත්තට තියෙන F8 මේ පැත්තට තියෙන F1 F1 ඊට පස්සේ තව තියෙන F7 F3 කියලා බල දෙකක් නේ. ඒක බලන්න මේ F7ට වඩා F3 ටිකක් වැඩි. දෙක සමාන නෑ. F7 F3 චූටි වෙනසක් තියෙනවා. දැන් ඔගේ දල පීඨියම අරගන්න. අනිත් ටික. එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් එහෙම මෙහෙම ඉහළටනේ තියෙන සිරස්ස මෙහෙම තියෙන්නේ. මේ දෙකේ සම්ප්‍රයුක්තයේ තියෙන්නේ සමාන්තරාස්තක ඇඳලා ගත්තොත් එහෙම සිරස්ස පහළට මෙහෙම. මොනවනේ? එතකොට මේ දෙක අඩු කරා මීට සමාන බලයක් මෙහෙන් අඩු කරා මෙච්චරක් වගේ තමයි ඉතුරු වෙන්නේ අපිට. මේ දෙකේ මේක ටිකක් වැඩි මේ වගේ ටිකක් අඩු කරා මේක මේ වගේ චුට්ටක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේකට අපි බල සමාන්තරාස්තයක් නෙම දල වශයෙන් යන්නොත් එහෙම
සංප්‍රයුක්ත මේ වගේ පැත්තටනේ දෙන්නේ. දැන් සංප්‍රයුක්ත එන්න ඕනේ OC පැත්තට. දැන් අකුරක් නැහැ නේ ගන්න OC. ඒක ආයෙත් කරලා බලන්න නේ. මේ විදිහට තමයි ගන්න තියෙන්නේ. OC. ඊට පස්සේ බලන්න 19. දානමය කියන්නේ බලන්න සැහැල්ලු දුනුතරාදයකට සුමට කප්පි භාවිතා කර 100 නිව්ටන් බරක් යොදා ඇති ආකාර හතරක් ABC සහ D රූප වලින් පෙන්වා ඇත. අවස්ථා හතරේදී දුනුතරාදී පරිමාණයේ පාඨාංක විය හැකියි. ඔය තමයි බලන්න හැම එකේම හරිද? කොක්කට සම්බන්ධ කරලා තියෙන නිව්ටන් 100ක්නේ. දුනුතරාදී ආනතව තිබ්බත් තිරස්ස තිබිලා තිරස්ස තිබ්බත් දෙපැත්තෙන් 100ක් එල්ලුවත් හරිද? D වලත් එන්නේ 100යි. C වලත් අන්තක 30ක් ආන තුනක් තන්තු ආතතිය 100ක් තමයි පල්ලෙහාට දැනෙන්නේ. නෝක උත්තරේ වෙන්න ඕනේ මොනවත් අර මං කිව්වේ දුනුතරාදියක් වෙනන පාඨාංක කියන්නේ හැම වෙලෙම කොක්කේ පාඨාංක. ඒතර ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් කොක්කේ පාඨාංක කියලා කියන්නේ උත්තරේ එන්න ඕනේ කීයද? 1 100 ඔක්කොම. 100 එන්න. 100 එන්න. right එතකොට ඊළඟට ගාන 20 වෙනි එක. උස ගොඩනැගිල්ල තීන්ත ගෑමේදී පින්තාර කරුවකට P වේදිකාවක් කඹයක් සහ කප්පියක් සහිත පද්ධතියක් භාවිතා කළ හැකි ආකාර දෙකක් A හා B රූප සරංගල පෙන්වා ඇත. පින්තාර කරුගේ සහ වේදිකාවේ මුළු බර නිව්ටන් 400ක් වෙනවා නම් කඹය සැහැල්ලු නම් අවස්ථා දෙකේදී කඹවල ආතතිය හරියි. තමාන ඒ රූප සටහනේ මිනිසා කඹ දෙකකින් තමයි ඔය ආධාරකේ රඳවගෙන ඉන්නේ වේදිකාව. දෙවෙනි එකේ තියෙන එක කඹයකින්. වේදිකාවේ මුළු බර 400යි. તો වේදිකාවේ සමතුලිතතාව තමයි සලකන්න ඕනේ ඔක. එතකොට ඔයාලක මෙහෙම හිතන්න. දැන් ඒ රූපයට අනුව ගත්තොත් දැන් වේදිකාව මෙහෙම තියෙනකොට මේකට තන්තු දෙකක් දාලා තියෙනවා. TT කියලා. වේදිකාවේ බර 400යි. B රූපේ තියෙන්නේ වේදිකාව මෙහෙම තියෙනවා. එක තන්තුවයි තියෙන්නේ. මෙතන 400යි. මෙතන එනවා වල 2යි T කියන්නේ 400යි. නම් T 200යි. මෙතන එනවා කෙලින්ම T සමානයි 400යි. නේ එතකොට එන්නේ 400යි sorry 200යි 400යි. තුන්වෙනි එක 200 400යි. අර 21ත් අර වගේ ප්‍රශ්නයක් ආයෙ තියෙන්නේ ඔය. රූපයේ පෙන්වති පරිදි OA OB OC OD OF යන ඒකතල බලපත්‍රයක් වස්තුවක් මත ක්‍රියා කරයි විශාලත්වය අනුව OA සමානයිලු 2යි OD ට. OE සමානයිලු 2යි OB ට. වස්තුව මත සංප්‍රයුක්ත බලය අහන්නේ. හඳලා බලන්න එකක්. හඳලා උත්තරේ ගන්න. එතකොට බලන්න මෙහෙම තියෙන්නේ මෙහෙම F බලයක් තියෙනවා නේ.
OX තියෙනවා. මෙහෙම තියෙනවා. D තියෙනවා. A තියෙනවා. එතකොට එතන කියලා තියෙනවා OA සමානයි 2ක් OD කියන්නේ මෙන්න මේ දුරවල් දෙකක් මෙතන තියෙනවාද මෙහෙම. ඊට පස්සේ OE OB OE සමානයි 2යි OB මෙහෙම තියෙනවානේ. මේක B මේක E. එතන මේ වගේ දුරවල් සමානව තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට තියෙනවා OC කියලා ටිකක් බලයක් නෙමෙයි. දැන් ඔයගේ සම්ප්‍රයුක්තේ වඩා තියෙන පුළුවන් දිශාව අහන්න. එතකොට දැන් මේකයි ගැපෙලා ගියාම මම මෙහෙම කරා ලේසිනේ මේකට සමාන ප්‍රමාණයක් මෙතනින් අයින් කරනවා. එතකොට ඔච්චරයි ඉතුරු වෙන්නේ. මේකට සමාන ප්‍රමාණයක් මෙහෙන් අයින්. මෙතෙන් නෑ. දැන් ඔය ටික නාතියි. ඔයගේ සම්ප්‍රයුක්තේ ගන්න. ඒතර ඕනේ අන්දගෙන එහෙම. මේව ගත්තා, මේක මෙහෙට ගත්තා. AD වල සම්ප්‍රයුක්ත සීට චුට්ටක් කපා ගත්තාම හරියයි. ඔයත් හරි. ඒ වල ඉස්සර. ඒ වලයි. මේ පැත්තට දෙන්න. මේක මෙහෙම වෙනවනේ එතකොට. අර මෙතන සමාන්තරාංශයක් යනකොට මේකේ සම්ප්‍රයුක්තය මේ පැත්තට එනවානේ. එතකොට මීට සමාන දුරක් මේකෙන් අයින් කළා දැම්ම චුට්ටක් මේ වගේ තියෙන්නේ. දැන් මේ දෙකේ සම්ප්‍රයුක්තය ඒතකොට ගොඩක් අන් වෙන්නේ කොහෙද? ඕ වියක්කේ OS දිශාව ඔස්සේ. වඩාත්ම වියක්කේ OS දිශාව. වඩාත්ම වියක්කේ OS දිශාව ඔස්සේ. හරි. 22 බලන්න ඊට පස්සේ. දෙකේ කියනවා විශාලත්වයෙන් සමාන ඒකතල බල පහක් රූපයේ පෙනෙන ඇති පරිදි ඕනම් ලක්ෂයකට සාපේක්ෂව වෙනස් ස්ථානවල පිහිටා ඇති අංශු 1 සිට 5 මත වෙන වෙනම ක්‍රියා කරයි. ඕලක්ෂය වටා බලයේ ව්‍යාවර්තයේ විශාලත්වයේ උපරිම වන අංශුවනේ අහන්නේ. ඒ ව්‍යාවර්තයේ විශාලත්වයේ උපරිම වෙන නම් ඕවල ඉඳලා තියෙන දුර වැඩිම වෙන්නේ. ලම්බක දුර බලයට. එතන ඕකේ විදිහට බැලුවොත් එහෙම ඔයාලා ඇදලා බලන්නකෝ බල ඔක්කොටම ලම්බක. තුන්වෙනි බලය ගොඩක් ආට ඕවරා යන්නේ. අයිමාල් සයිඩ් ඒක ආය පන්තිවිවත් ආගන්න පුතේ නැත්තම් දැන් අය දැන් මේ සම්ප්‍රේක්ෂ වෙනවා කියන දීලා තියෙන එකේ දැන් මෙහෙම දෙකක් තිබ්බොත් එහෙම ඔය බල දෙකේ සම්ප්‍රයුක්ත යන්නේ මේකට බල සමාන්තරාංශයක් හඳ. ඒක සම්ප්‍රයුක්ත වෙන්නේ මෙහෙම. දැන් ඔය බල තව තුනක් තිබ්බොත් මෙහෙම. දැන් මෙහෙම බලයකුයි දැන් මේ පැත්තට තියෙන බලය වගේ දෙගුණයක් මේ පැත්තට තිබ්බොත් මේක මේ පැත්තට තියෙන මේ බල මේ පැත්තට තිබ්බා මේක වගේ දෙගුණයක් මේක නම් මේක සම්ප්‍රයුක්ත නේ බල වේදොත් මේක 2 නිව්ටන් මේක 4 නිව්ටන් සම්ප්‍රයුක්ත තියෙන එකම රේඛාවද මේ පැත්තට 2 නිව්ටන් දෙකක් කැපිලා යනවනේ ඒක තමයි මේ මීට සමාන කැලලක් මෙතනින් කපලා දැම්ම ඔච්චරයි ඉතුරු වෙන්නේ දෙකක් ඊට පස්සේ තව බලයක් තියෙනවා නම් ඊට පස්සේ මෙහෙට මේක සම්ප්‍රයුක්ත වාගන්න මේකට අඳිනවා සමාන්තරාංශයක් දැන් සම්ප්‍රයුක්ත මෙහෙට එනවා මේ පැත්තට මෙහෙම චූටි බලයක් මෙහෙම බලයක් තියෙනවා නම් එකම රේඛාව වගේ තියෙනවා නම් මීට සමාන බලයක් මේකෙන් අයින් කරන්න. එතකොට මේ ඉතුරු වෙන්නේ මේ ටික. ඒකත් එක්ක මේ බලේ ගොඩාක් වැඩි බලයක් තියෙනවා. එතකොට මේකට අපි සමාන්තරාංශයක් යනදොත් දල වශයෙන් ඒත් එන්නේ මෙහෙම. ඇවිල්ලා ඒ සම්ප්‍රයුක්තේ මෙහෙට නෙන්නේ. මේ පැත්තට ළඟයි. එහෙම එකක් තියෙනවා වගේ ලොකු දෙයක් නෑ කරන්න. ආපස්සට පොඩ්ඩක් ඔන්න ගණන් ටික පන්තිට අරන් යන්න අය කියලා දෙන්න.
එතකොට මේකේ වල බලන්න ඕවල ඉඳලා ඔය බල ටික දීලා තියෙන්නේ. ඕල අක්ෂය මෙහෙම තියෙනවා. තුන්වෙනි බලය මේ වගේ තියෙනවා නේ F කියලා. හතරවෙනි බලය තියෙන්නේ මෙහෙම. 4 3 මේ ඔක්කොම F බලනේ. දෙවෙනි බලයේ තියෙන්නේ මේ වගේ මෙහෙම. මේ පළවෙනි බලයේ තියෙනවා මේ හරිය. පළවෙනි බලය. මේ බලයේ තියෙන්නේ මෙහෙම. මේක පස්වෙනි බලය. ඒතර බැලුවොත් එම වල පේනවා දැන් ওই බල වල ක්‍රියාරේඛා වට ඕලක්ෂේ ඉඳලා තියෙන වැඩිම දුර තමයි ගන්න ඕනේ. මේක ක්‍රියාරේඛා දික් කරොත් ඕට ළඟින් යන්නේ. මේක මෙහෙට එනවා. මේකට තමයි දුර වැඩි මේ බලන්න. ක්‍රියාරේඛානේ. බල සමානින්ද වැඩිම වියවර්තය ඇති වෙන්නේ දුර වැඩිම එකේ. දුර වැඩිම බලය. ඒතර දුර වැඩිම එක තමයි 1. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 1 1. ඒක ලියා ගන්නවා නම් දී ඇති බල සියල්ල විශාලත්වයෙන් සමාන වේ. ලියන්න දී ඇති බල සියල්ල විශාලත්වයෙන් සමාන වේ. එම නිසා බලයේ වියවර්තනයේ විශාලත්වය වියවර්තනය කියන්නේ ගූර්ණය හොඳේ බල යුග්මය. එම නිසා බලයේ වියවර්තනයේ විශාලත්වය උපරිම වීමට නම් වියවර්තනයේ විශාලත්වය උපරිම වීමට නම් සිදුවිය යුත්තේ ඕලක්ෂයේ සිට සිදුවිය යුත්තේ ඕලක්ෂයේ සිට වැඩිම ලම්බක දුරින් වූ බලය තෝරා ගැනීමයි. වැඩිම ලම්බක දුරින් වූ බලය තෝරා ගැනීමයි. බලය තෝරා ගැනීම. හරි 23 වෙනි ගාන මම ඔයාලට පස්සෙලාගේ ඉස්සර ගන්න අර සමහර අයට මම තා අර ප්‍රත්‍යක්ෂ දුනු ගැන කරලා නැහැනේ. ඒකින්ද චුට්ටක් ඒක තියන්න. සමහරට කරලා ඇති. ඔන්න 23 වෙනි ගාන පුද්ගලිකව පන්තියේදී අහගන්න එහෙම ඕනම අයින්නවා කියලා දෙන්න. දඹුල් ඇටේ මම ওই පාඩවතක් කරලා නැහැ. ඉතින් ඒ ගාන හදන්න බැරි වෙයි. හරි. ඔව් ලොකු ලඩක් නම් නැහැ ඒකේ. එනට කියලා දෙන්නම් තේරුම් ගන්න පුළුවන් ද කියලා බලන්න. තේරුම් නැත්තම් ඔව් චුට්ටක් ඉන්න බල සමාන ගන්න විතරයි තියෙන්නේ. හරි මෙහෙම දුරු තුනක් නේ තියෙන්නේ. දැන් තේරෙන්නේ නැහැ කියලා කිව්වම තේරෙන්නේ නැහැ. හරි. තේරුම් ගන්නෙත් නැහැ මෙහෙම තියෙන්නේ. මොහොම දුන්නක් තියෙනවා. අනිත් දුන්න මෙහෙම තියෙනවා. එතකොට මෙයාගේ මෙතන කෝණ දීලා තියෙනවනේ. මෙතන කෝණේ θ 1යි මේක θ 2යි. මේකේ විතතිය කියන්නේ වැඩි වෙන දිගේ x1යි මේකේ වැඩි වෙන දිගේ x2යි මේකේ වැඩි වෙන දිගේ x3යි. හරිද? එතකොට විතතිය කියලා කියන්නේ මතක තියාගන්න දුන්නක විතතිය කියන්නේ දුන්නක රබර් පටිකාරේ විතතිය කියන්නේ ඇද්දාම වැඩි වෙන දිග වැඩි වෙන ප්‍රමාණය. එතන දුන්නක් මෙහෙම ගත්තාම දුන්න නිදහස් වෙලා යවම තියෙනවානේ.
මේකට අපි බලයක් දාලා ඇද්දාම මෙහෙම දිග වැඩි වෙනවා. මොකද දෝලනා තරංග වලින් කරයි. ලත් ඇති සමානයි. E ප්‍රමාණයකින් වැඩි වෙලා ඉතින්නකො. නැත්නම් අපි ගමු x කියලා මේකට කියනවා විතතිය කියලා. කියන මොනවද රබර් පටයක් හරි නිදාස් අවස්ථාවේ තියෙනකොට ඒක වැඩියෙන් ඇද්දාම වැදෙනවානේ. ඒතකොට හිතන්නකෝ දැන් නිදාස් වෙලාවේ දිග මීටර 2යි කියලා. ඇද්දාම හිතන්නකෝ 2.2 මීටර කියලා. ඒතකොට විතතිය වෙන්නේ 0.2යි. ඔක තමයි විතතිය කියන්නේ. ඊට පස්සේ ඊළඟ කාරණේ මතක තියාගන්න මෙන්න මේ බලය වැඩි කරන්න මේ දුන්න ඇදෙන ප්‍රමාණය වැඩි වෙනවනේ. එහෙනම් බලය හරිද සමානුපාතික වෙනවා විතතියට. හරිද බලය සමානුපාතික වෙනවා විතතියට. එතකොට එනවා බලය F සමානයි කියලා දාලා මෙතන මම නියතයක් දානවා kx කියලා. මෙන්න මේ kට කියනවා දුනු නියතය කියලා. ඔන්න ඔය ටික තමයි ඔක දැනගන්න ඔච්චරයි. දුනු නියතය. හරි ඔය රූපයෙන් වල ටික ලියා ගන්න කාලෙ ඉස්සර. ඔද ගිහිල්ලා යන්න. බපෝනේ ගෙනින් ගියා. දැන් SMS දිවා. බපෝනේ කරන්නේ. සඳසන් ඉන්නේ. හරි. ඔයාලා පාලෙන් ලියා ගන්න මෙහෙම. පාලෙන් ලියන්න දුන්නක හෝ රබර් පටියක පටියක් මත දුන්නක් හෝ රබර් පටියක් මත බලයක් යෙදූ විට එහි දිග වැඩි වේ. එලෙස වැඩිවන දිග විතතිය ලෙස හඳුන්වයි. එලෙස වැඩි වෙන දිග විතතිය ලෙස හඳුන්වයි. බලය විතතියට අනුලෝමව සමානුපාතික වේ. හරි දැන් ඔයාලා ගාන ඔළුවේ තියාගෙන ඔය ගාන වලට කියන්නේ මොකද්ද වැදගත්කම මෙහෙම තියෙනවා. රූපයේ පෙන්වන ඇති පරිදි සැහැල්ලු සර්ව සමදුණු තුනක්නේ. එහෙනම් දුණු සර්ව සම නිසා ඒ වාට තියෙන එකම දුණු නියතයක්. හරිද? එතකොට මේ ගාන හැටියට අපි ලියනවා දුණු සර්ව සම නිසා දුණු නියත සමානයි. එකම දුනුනේ. හරි දුනු සර්ව සම නිසා දුනු නියත සමානයි. එහෙනම් ඔයගොල්ලෝ ලියන්න පුළුවන් පොදුවේ f සමානයි kx කියලා. f සමානයි kx. එතන මම ගන්න මෙයාගේ ඇති වෙන බලය f1යි කියලා ගන්න. මෙයාගේ ඇති වෙන බලය f2යි කියලා ගන්න. බල වෙනස් නැහැ මොකද ඇදෙන ප්‍රමාණය වෙනස්නේ. f සමානයි kx 3. එහෙනම් මට ලියන්න පුළුවන් මොකද්ද? f1 සමානයි දුරු නියත k කියලා ගමු ඔක්කොම kx1 f2 සමානයි kx2 f3 සමානයි kx3 ඔහොමනේ. හරි දැන් ඔයාලා තියෙන්නේ ඔයාලා ගානේ අහන්නේ ඔයාලගේ දුනු වල විතති නම් x3 යට x1 අනුපාතය තමයි අහලා තියෙන්නේ ඔයාලා.
හරි x3 අට x අනුපාතය right එතකොට මේක ඔයාලට පුළුවන් මෙහෙම කරන්න බලය වේදන තමයි කරන්නේ මේ ටික මකනවා මේ පැත්තට වේදනය කරන මේ බලන්න එතකොට එන්නේ මොකද f1 cos theta theta 1 ධන f2 cos theta 2 සමාන වෙනවා f3ට ඕකනේ f1 මම ලියනවා kx1 කියලා. ඒතර අරන් kx1 cos theta 1 මේක kx2 cos theta 2 මේක kx3 එතකොට k කැපෙනවනේ එතකොට සම්බන්ධයක් එනවා x1 cos theta 1 ධන x2 cos theta 2 සමානයි x3 හරිද ඔන්න එක සම්බන්ධය හරිද ඊට පස්සේ මේ පැත්තට බලය විභේදනය කරමු මේ අපි මෙහෙම විභේදනය කරේ මේ සිරස්තනේ මේ පැත්තට එතන මොකක්ද වෙන්නේ f1 sin theta 1 සමාන වෙනවා f2 sin theta 2ට දැන් f1 මම ලියනවා kx1 sin theta 1 මෙතන kx2 sin theta 2 k ට k කැපෙනවා එතකොට අපිට සම්බන්ධයක් වෙනවා x1 sin theta 1 සමානයි x2 sin theta 2 කියන දැන් ඔයාලට දීලා තියෙන සම්බන්ධ ගන්න තියෙන්නේ අපිට උත්තරයට තියෙන x3 යට x1 නේ ඕනේ x3 යට x1 ඕනේ නම් අනවශ්‍ය ටික අයින් කරලා දාන්න ඕනේ x3 යට x1 ඕන නම් එකපාර ගන්න බැරි වෙයි හරි අපිට x1 ඕනේ නැහැ නේද එතකොට අපිට අහන්නේ x3 යට x1 ඔය සමීකරණයෙන් ඔය දේ කරගන්න ඕන අපි මෙහෙම කරමු පළවෙනි සමීකරණය මම x එකෙන් බෙදනවා 1 බෙදනවා x එකෙන් එතකොට x එක නැති වෙලා යන්නේ මෙතන බෙදුවා මම කෙලින්ම ලියනවා මේක x එකෙන් බෙදුවාම වෙනවා cos theta 1 කියලා මෙතන එනවා මොකද්ද x2 යට x1 කියලා cos theta 2 මෙතන එනවා x3 යට x1 අන්න අපිට ඕන කැලේ නැහැ ආවිල්ලා තියෙනවා x3 යට x1 මෙතන තියෙනවා දැන් මේක අයින් කරගන්න ඕනේ මේක අයින් කරගන්න මේකෙන් ඒක පුළුවන් මේ x1 x1 තියෙනවා x2 යට x1 කියන්නේ කියන්නේ x2 x1 ෙන් බෙදුවාම එකපාරම ලියනවා මෙතන උන ලියලා ඉන්නම් x2 යට x1 කියන්නේ sin theta 1 යට sin theta 2 දැන් මෙතනම දානවා ඕක එතන නම් මොකද්ද cos theta 1 ධන sin theta 1 යට sin theta 2 තමයි x2 යට x1 කියන්නේ වරක් cos theta 2 සමානයි x3 යට x1 දැන් උත්තරේ හදාගන්න පුළුවන් එතකොට එනවා මොකද x3 යට x1 සමානයි cos theta 1 ධන මෙතන sin theta 1 ඉතුරු කරගත්තොත් sin theta 1 තියෙනවනේ මෙතන cos theta 2 බෙදීම sin theta 2 මේ cos theta වලින් මේක බෙදන්න පුළුවන් මේක මෙතනින් පහළට යන්න පුළුවන් සුළු කරොත් අර උත්තරය එනවා sin theta 2 බෙදීම cos theta 2 මොකද ලියන්න පුළුවන් මේක සුළු කරාම ඉන්නේ උඩට යන්නේ මේකට දානවා tan theta 2 එතකොට හරි ඒක උත්තරේ නා මේකට දාන්න tan theta 2 කියලා
දැන් ආල මෙතන මේ S එක දාලා ලිව්වේ ආල මේක පැහැදිලි වෙනවද නැත්නම් කෙලින්ම ඕන නම් මේක ලියන්න පුළුවන්. ටිකක් පුරුදු වුණාට පස්සේ කෙලින්ම x එක cos θ එක x විලතිය සමානයිනේ බලයට. එහෙම ගන්න පුළුවන්. ඔව් මේක උත්තරයක්. උත්තර ටික වරද්දලා ඇත්තේ මොකද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. උත්තරේ හදාගන්න මෙහෙම cos θ එක cos θ එක දෙවෙනි උත්තරය අර ධන tan θ දෙක කියන එක යටට දාගන්න. එතකොට sin θ එක බෙදීම tan θ දෙක. එතන බෙදීම ලකුණ තියෙනවා. කියලා හදාගන්න. එහෙම ඇදුවත් හරි. නැත්නම් ඉරක් ගාලා යටින් දාන්න. දෙවෙනි උත්තරය. හරි. ඊට පස්සේ 24 කියන්නේ අර ඉස්සල්ලා ගන්න වගේම තමයි. මොකක්ද ඒක කියන්නේ? A කියන තුනී තැටියක O කේන්ද්‍රය හරහා තැටියේ තලයට ලම්බව ගමන් කරන අක්ෂයක් වටා භ්‍රමණයේම නිදාසට මෙම තැටිය මත රූපයේ පෙනෙන පරිදි සමාන විශාලත්වයකින් ඒකතල බල පහක් ක්‍රියා කරයි. බල මගින් නැති කරන ලබන ව්‍යවර්තය පිළිබඳ කර ඇති පාස්දාන් ප්‍රකාශ අහන්නේ. ඒකෙත් බලන්න උපරිම ව්‍යවර්තය ඇති කරනවා නම් ඔයාලා ඕවල් ඉඳලා තියෙන වැඩිම දුර තියෙන බලය ගන්න ඕනේ. වැඩිම දුර තියෙන බලය තමයි දෙවෙනි බලය නෙවෙයි. දෙවෙනි බලය කියන එක බලන්න ඕ ළඟින් යන්නේ. පළවෙනි බලය තමයි ඈතින්ම තියෙන්නේ. දැන් මේ ප්‍රකාශය වැරදි. B වල කියන සංප්‍රයුක්ත ව්‍යවර්තය නිසා තැටියේ ඇතිවන භ්‍රමණය දක්ෂිනාවර්ත වේ. ඔගේ බලන්න පූර්ණ වලින් කැරකෙන්නව කොහෙටද කියලා වැඩිපුර. ඕ වටා ගත්තොත්. එතකොට මෙහෙමනේ තියෙන්නේ. ඔයාලට රූපයෙන් හිතලා ගන්න පුළුවන් මේව තියෙන්නේ. එතන ඕ තියෙනවා. මේක මේ හරියෙන් තියෙනවා F1 කියලා F බලයක්. ඊට පස්සේ මේ වගේ හරියෙන් තියෙනවා F කියලා දෙක බලයක්. මේ පැත්තට තියෙනවා 3 බලය F කියලා. මේ පැත්තට තියෙනවා F කියලා 3 බලයක්. මෙහෙම තියෙනවා F කියලා 4 බලයක්. උපරිම විවර්තති කරන්නේ දෙක බලයෙන් නෙමෙයි මේ දෙක බලය මේ ළඟින් යන්නේ මෙහෙම. මේක වඩා දුරයි මේකට. සංප්‍රයුක්ත විවර්තස තැටියේ භ්‍රමණය දක්ෂිනාර්ධ දිශාට වේ කියලා කියන එක මෙහෙට කරගෙනවා කියලානේ. එතකොට එහෙටද කරගෙන මේ බලයෙන් කරගෙන මෙහෙට. නේද? ඔතන දක්ෂිනාර්ධ තමයි ඉන්නේ. ඔව් ඒක හරි. වැඩිපුර තියෙන දක්ෂිනාර්ධ පැත්තට තමයි කූර්ණ. බලයන්ගේ විශාලත්වය දෙගුණ කළොත් සංප්‍රයුක්ත විවර්ත දෙගුණ ඒකත් හරි. කියන්නේ මේ බලයන් කෙලින්ම දෙගුණ කරපු ගමන් මොකද විවර්තය ටෝ කියලා කියන්නේ බලය වැඩි කිරීම දුර නැත්නම් කූර්ණය කියන්නේ බලය වැඩි කිරීම දුර. බලය දෙගුණ කරාම විවර්තය දෙගුණ වෙනවා. උත්තරේ B හා C පමණක් සත්‍ය වේ. ඒක හරි. 25 බලන්න. 25ත් අර ටිකක් කලින් සමහර කරලත් ඇති ඔක. මෙන්න මෙහෙම තියෙනවා. වස්තුවක් F බාහිර බලයකට ත්‍රි විශාලත්වය සහ දිශාව ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. එතන අකුරු මොනවද නේද? පෙන්වා ඇත x සහ y නේ. අනු කියන්නේ x ඔව් x සහ y දිශාවත් එකතු කළ යුතු f1 f2 ඔව් බල දෙක පහත දා පෙන්වා ඇති කුමන සංයුක්තය මගින් f බලයේ විශාලත්වය වෙනස් නොකර එහි දිශාව ආපසු වරවයි. අර අකුරු මාරු කරලා නැති එක තියෙන ෆොන්ට් එක පෙන්වා ඇත. ඊට පස්සේ x සහ y දිශාවත් එකතු කළ යුතු f1 f2 බාහිර බල දෙක පහත පෙන්වා ඇති කුමන සංයුක්තය මගින් f බලයේ විශාලත්වය වෙනස් නොකර
දිශාව ආපසු හරවයි. මෙතන කොටු දෙකක් නේ තියෙන්නේ මේ පැත්තට කොටු හතරක් තියෙනවා. ඒක බලය ලකුණු කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. එතකොට ඔය බලය අපිට දාගන්න පුළුවන් ලේසි වෙන්න මෙහෙට බලය තියෙන්නේ දැන්. ඔය බලය වෙනුවට අපිට දාගන්න පුළුවන් එතකොට මේ පැත්තට බලයකුයි මේ පැත්තට බලය. අර බල සංප්‍රයුක්තේ විලෝමය අහලා තියෙනවා. කොහොම බල දෙකක් තියෙනවා. හරි ලාසින්දනේ බලා ගන්න බල තාම අවුල් නාට මේ මොකද තියෙන්නේ. එතකොට වාල්ලේ කියන්නේ සංප්‍රයුක්ත බලයේ S බලයේ විශාලත්වයෙන් වෙනස් නොකර දිශාව ආපසු වරවන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට තියෙන බලයට සමාන බලයක් මේ පැත්තට ඇති කරගන්න. එතකොට මේ බලය ඉතල නැති කරන්න ඕනේ. නැති කරන්න මොකද කරන්න ඕනේ? මේක දැන් අමතක කරන්න. මේ බලවල මේ දෙන්න ඉන්නේ දැන්. නැති කරන්න නම් මේක 2යි මේක 4යි. මේක නැති කරන්න මේ පැත්තට 2ක බලයක් දෙන්න. මේක නැති කරන්න මේ පැත්තට 4ක බලයක් දෙන්න. එතකොට බලය නැති වෙනවා. ඔව්. එතකොට තව බලයක් දෙන්න ඕනේ. ඒක මේ පැත්තට හරව ගන්න සමාන. එතකොට මේ පැත්තට තව දෙකක් දීලා ඒක 4ක් කරගන්න ඕනේ. මේක 8ක් කරගන්න. එතකොට හරිය මේ දෙකෙන් කැපිලා යනවා. ඊට පස්සේ මේ බලය මේ පැත්තට. අනේ උත්තර වෙන්න ඕනේ. උත්තරය නැහැ. ඍණ x දිශාවට 8යි නිව්ටනුයි. 4යි නිව්ටනුයි. අපි උත්තරය හොයාගමු. ඍණ x දිශාවට 4යි නිව්ටනුයි. y දිශාවට ඍණ y දිශාවට 8යි නිව්ටන් කියලා හදාගන්න. හතරෙන් එක හදාගමු. ඍණ x දිශාවට 4යි නිව්ටන්. ඍණ y දිශාවට 8යි නිව්ටන්. එහෙම හදාගන්න. right ඊට පස්සේ බලන්න 26 26 සමානට හම්බෙලත් තියෙනවා කලින් ඔය ගාන. සර්ව සම ලනු දෙකකින් තිරස් ලෙස එල්ලලද ඒකාකාර ලී පරාලයක් මත සිටිකර සිටින 60 කිලෝග්‍රෑම් ස්කන්ධයෙන් යුත් මිනිසෙක් දිස්ත්‍රික තීන්තාලේප කරයි පරාල ස්කන්ධයේ 20යි මිනිසාට ආරක්ෂාකාරී ලෙස ඒසා බී අතර ගමන් කිරීමට හැකිවන ලෙස එක් ලනුව මගින් දරාගත යුතු අවමාතති බලය අහන්නේ වාලකි. ඒතර ඔගේ ගූර්ණ අරන් හදන්න තියෙන. ඒතකොට අවමාතති බලය කියන්නේ මිනිසා ඔය ලනුවේ කෙළවරටම ගියොත් එක පැත්තක. දැන් ලනුව ඔහම ගන්න පරාලේ මෙහෙම ගන්න. ඔය මේ පැත්තෙන් තියෙනවා සම්තුවක්. මේකේ ආතතිය T1යි කියලා ගමු. මෙතනෙවත් ආතතියක් තියෙනවා. ඒක T2යි කියලා ගමු. එතකොට මෙතෙන්ද දැන් මිනිහා ගිහිල්ලා ඉන්නේ කෙළවරටම හොඳේ. එතකොට මෙතනින් තියෙනවා 600ක්. පරාලේ බර මැදින් ක්‍රියා කරනවා 200ක්. හොඳේ. මේක ඒකාකාර එකක්. ටික සමාන. ලනු මිනිසා මේ කෙළවරටම ගියාම තමයි මේ ලනුවට දරන්න පුළුවන් උපරිම ආතතිය. කියන්නේ මේ ආතතිය තියෙන්න ඕනේ නැත්නම් ලනුව කඩලා යනවා. මේ කෙළවරටම ගියා මේකට දරන්න පුළුවන් නම් මේ ආතතිය කොහේ ගියත් කැඩෙන්නේ නැහැ. මේ පැත්තට ඒ වගේ ලනුවක් දාන්න. එහෙනම් මේකේ වල මේක AB කියලා ගත්තොත් නේද? ඒ වටා කූර්ණ ගන්න. ඒ වටා කූර්ණ ගත්තොත් මොකක්ද වෙන්නේ? මේ පැත්තට තියෙනවා T2 වැඩි කිරීම 2යි. මේ අනිත් ඔක්කොම පල්ලෙන් සමානයි. 200 වැඩි කිරීම 1 ධන 600 වැඩි කිරීම 2යි. ඒක කැපෙනවා. දුන 2යි T2 සමානයි 600 දෙකක් 1200 1400. එහෙනම් T2 වෙන්නේ 700. එහෙනම් ලණුවකට ලණුවක තියෙන්න ඕන අවමාදතිය 700. 700ට වැඩි කරලා නම් හොඳයි. අඩුම ගානේ 700ක්වත් තියෙනවා.
අඩුම ගානේ 700ක්වත් තියෙනවා. ඒටවල ලබනසෙදී තියෙන ඝර්ෂණය සම්බන්ධ ගැටලු ටිකක්. ඔය ඝර්ෂණ රචනා ප්‍රශ්නකුත් එක්ක. ඕකේ බලන්න ඊට පස්සේ තව මේකේ රෙකෝඩින් එක ඇති වල තේරුම් නැති කොටසක් තියෙනවා නම් දාලා තියන්න YouTube එකෙන් බලා ගන්න. හරි ඊට පස්සේ මේක ඉතිරි ගණන් අතර ඔයාලා ඉස්සෙල්ලා උත්සාහ ගන්න මට ඕකේ දැන් ගණන් 26ක් හැදුවනේ. ටියුට් හම්බෙච්චා ඉන්නන මට හදපු උත්තර ටික දාන්න බෑ 26න් කීයක් විතර හරිද? සමහරට හදන්නේ හම්බුනේ. අනිත් හදලත් දන්නේ. උදිත්තේම කීයක් හරිද බලන්න. B වට ආගූර්ණ ගත්තොත් 100 එනවනේ 100 ආවම පුතේ 100 කියන එක දාපුවාම ලණුව කැඩෙනවා අර කෙලවට ගියාට පස්සේ 80ක් ඕනේ අඩුම ගානේ. උදිත් 100 දාලා දන්න බෑ. ඔව් මේ පැත්තේ ඉන්නකොට 100යිනේ. එතකොට 100ක ආතතියක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? අර කෙලවට ගියාම කැඩිලා යනවා. නෑ නෑ. ඔව් වැරදි. 100 දාලා හදන්න බෑ. 100ක් වුණොත් එහෙම දැන් මිනිහා මේ පැත්තට ගියාම බෑනේ ඉන්න එතකොට කඩාන් යනවා. හරි. ඉසිමැතියේ 20යි නේද? ආසින්සනේ 21යි. 21යි කලේ 17යි හරි. ගණේෂ් 17යි. උදිත් 23යි. ඉසිමැතියේ 20යි. සුපුනි 18යි ධම්මය 15යි කලනි 19යි සඳුසිනි ගිහිල්ලා යනවා සඳුසිනිට කියන්නේ රෙකෝඩින් එක බලන්න කියලා. අවසරා 18යි ජයවිද්‍ය 19යි. උත්තර කලින් දෙන්නම් අවුරුදු සතියේ ඔය දවස් දෙක තුනක් කරන් හදන්න. ඉතිරි ගණන් ටික ඔයාලා හදලා තියන්න මම ඔක්කොම ටික බලන්න සුපුනි අනුත්තර 18යි නේ. නිල්මි 20යි. හරි. අනිත් අය ඔය ගණන් ටික හදන්න අර ගාණක් තියෙන රචනා එකක් ඒකත් හදලා බලන්න. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් පන්තියට අරන් එන්න හෙට මැත්ස් එකට ණයට දඹුල්ල ඒකට අරන් එන්න මොනවාරි තියෙනවා නම් අහගන්න. නැත්නම් ඊළඟ සතියේ දන්සුරාදා කියන ෆිසික්ස් තියෙන දවසක් තව තියෙනවා අවුරුද්දට ඉස්සෙල්ලා. ඊට කලින් ওই ටික බලන්න. මේ කාගේද හර්ෂිකාගේ ගේලාගේ ටියුට් හබරන කට්ටියගේ ටියුට් පුතේ සඳවත් හම්බෙයි අර පුතාට විතරයි හම්බෙලා තියෙන්නේ. ඔයාලගේව හම්බේ මට තැපල් කරන් තැපල් වල තියෙන ප්‍රමාදයක් ඔය පැත්තේ කියන්නේ මේ හම්බුණාම ගෙනත් දෙන්න රෙජිස්ටර් ලියුමක් යන දවස් 4ක් විතර යනවා මේකනේ වැඩේ තියෙන්නේ. ඒ හින්දා සාලින්දයාගේ හර්ෂිකාගේ ටියුට් දෙක හම්බෙයි ආවට පස්සේ ගණන් ටික හදලා බලන්න. හරිද? හරි මොනවාරි ගැටලුවක් තිබ්බත් ඔයාලා කියන්න. අපි ලබන සතියේ එන හම්බෙමු. හරි ඔක්කොටම සුබ රාත්‍රියක් ඈ. ඉතිරි ගණන් ටික ඔයාලා හදලා තියන්න. මේකෙත් ගණන් 4ක් ඇති ඉතුරු වෙලා ඒ ටිකත් හදන්න මම ලබන සතියේ 27 28 29 30 හදන්නම්. ඒකත් එක්ක